නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෛව වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. එතකොට අපිට අද මේ ධ්‍යාන සම්බන්ධයෙන් වන රූපාවචර ධානයන් සම්බන්ධ වන කතාවේදී අපිට සනස දැන් පැහැදිලි කරගෙන යන්න තියෙන්නේ මේ අභිභායතනානි කියන කොටස. හරිතර අපිට කලින් කතා කරා මුලින්ම චතුක්ක ණය, පංචක ණය, ඊට පස්සේ චතස්සෝ පටිපදා, චත්තාරි ආරම්මනානි, ඊට පස්සේ චත්තාරි ආරම්මනාලි, ඊට පස්සේ සෝලසක්ඛත්තුකේ කියන එකත් කරානේ. ඔව් මේ සෝලසක්ඛත්තුකයත් කරා. ඊට පස්සේ මේ අභිභායතනානි කියන මේ කොටස තමයි පිට සාකච්ඡා කරගෙන යන්න තියෙන්නේ. හරි. ඔව්. එතන අපි ඉස්සල්ලා පාළිය කියව ගනිමු. කියවගෙන අතර පොඩ්ඩක් පරිවර්තන බලාගෙන අපි පොඩ්ඩක් කියව ගනිමු නේ. අභිභායතනානි කියන එක අපි කියව ගනිමු. අවසර සෑහෙනවද? එහෙනම් කියමු. අභිභායතනානි කතමේ ධම්මා කුසලා යස්මින් සමයේ රූපෝපපත්තිය මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා. ඒක පරිවර්තනය කරන්නන්නේ. ඔකේ මොසෝ. එහෙම. යස්මින් සමයේ යම් කලක රූපෝපපත්තිය රූප භවයේ උප්පත්තිය පිනිස මග්ගං භාවේති මාර්ගයේ වඩයිද අජ්ජත්තං ආධ්‍යාත්මික රූපේ ආධ්‍යාත්මික රූපේ අරූප සංඤී ඒකට සහ පරිකර්ම සංඤී. ඔය මේ තියෙන විදිහින් හරියට මේ විදිහට පරිවර්තනය කරන්න. අරූප සංඥා අරූප සංඤී පරිකම්ම සංඥා රහිත වූයේ පරිත්තානි නොවැඩු බහිද්දා බාහිර වූ හටවැදෑරුම් කසින රූපානි පස්සති රූපයෝ දකීද තානි අභිභුය ඒ රූපයන් මැඩගෙන ජානාමි දනිමි පස්සාමි ඉති දකිමි යැයි දකිමි යනුවෙන් විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්වම පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති ප්‍රථම ධානයට පැමිණ වෙසේද තස්මින් සමයේ ඒ සමයේහි පස්සෝ හෝති ස්පර්ශය වෙයි අවික්ඛේපෝ හෝති අවික්ෂේපය වෙයි පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා මේ ධර්මයෝ කුසලයෝය. අපි දෙවෙනි එකත් කියමු. ඒකෙත් අතරම වෙනස වෙන්නේ මෙතන දැන් මුලින් තිබ්බ අජ්ජත්තං අරූප සංඤී කියලා මෙතනත් ඒක ඒ විදිහටම තියෙනවා. එතකොට බහිද්ධා රූපානි පස්සති කියන එකක් තියෙනවා මේ දෙකේම. ඊට පස්සේ පරිත්තානි කියන එකක් තියෙනවා. අනේ හරි. මේ දෙක මේ පළවෙනි එකයි දෙවෙනි එකයි නේ. ඔව් මෙතන අතරම කියන්නේ අභිභායතනයක් කියන්නේ මොකක්ද කියන එක තමයි කියන්නේ. මේකේ වෙනස එන්නේ අතරම මේ ඊළඟ එකේ තමයි වෙනස වෙන්නේ. තව එකක් ඊට පස්සේ දක්වනවා. එතන තව වෙනස එන්නේ නැහැ. මෙතන වෙනසක් කියන්න නැහැ. මෙතන දැන් මේකෙම මේ පංචක ဒုတိ ය, තතිය, චතුත්ථ පංචක. චතුත්ථ සහ මේ චතුක්ක සහ පංචක ණය කියන ණය ක්‍රම දෙක තමයි මෙතන මේ දක්වන්නේ. හරි. එතන අපි අතර අට කතාවට යන. අට කතාවට ගිහිල්ලා තන පැහැදිලි කරගන්න. හරි. කියවන්න. එවං අට්ඨසු කසිනේසු රූපාවචර කුසලං නිද්දිසිත්වා ඉදානි
යස්මා සමානේපි ආරම්මනේ භාවනාය අසමානතාය ඉමේසු අට්ඨසු කසිනේසු අඤ්ඤම්පි අභිභායතන සංඛාතං රූපාවචර කුසලං පවත්තති තස්මා තන් දස්සේතුං පුන කතමේ ධම්මා කුසලා ඉති ආදිහි ආරද්ධං එවං මෙසේ ඔව් අට්ඨසු මම කසිනේසු කියවන්න මම මේ ටික කියවගෙන යන්න පරිවර්තනය කරන්න. තත් අජ්ජත්තං අරූප සංඤීති අලාභිතායවා අනත්තිකතායවා අජ්ජත් රූපේ පරිකම්ම සංඥා විරහිතෝ බහිද්ධා රූපානි පස්සති इति බහිද්ධා අට්ඨසු කසිනේසු කත පරිකම්මතාය පරිකම්ම වශයෙන් චේව අප්පනා වශයෙන් ච තානි බහිද්ධා අට්ඨසු කසිනේසු රූපානි පස්සති පරිත්තානීති අවඩ්ඩිතානි ඔව් තානි අභිභූයා හරි. අපි ටික කියවගෙන යමු. හරි. ඊට පස්සේ නම් මෙතන මොකද? ඒවං අට්ඨසු කසිනේසු. මේ විදිහට අට කසිනයන් අතරින් රූපාවචර කුසල නිදිසිත්වා රූපාවචර කුසලය විස්තර කරලා නිර්දේශ කරලා කියන්නේ විස්තර වශයෙන් දක්වලා ඉවර වෙලා ඉදානි දැන් යස්මා ආරම්මනි. එතකොට යස්මා යම් හේකින් ආරම්මනේ සමානීපි. ඒතර පඨවි කසිනාදී වශයෙන් මේ පඨවි කසිනාදී වශයෙන් ඇති ආරම්මණය සමාන වුවද භාවනාය අසමාන පරිකර්මාදී භාවනා වශයෙන් අසමාන රූප. එතකොට මේ භාවනා වශයෙන් ගත්තාම ඒවා වෙනසක් තියෙනවා. කසින වශයෙන් ගත්තාම සමානයි. හැබැයි භාවනා වශයෙන් ගත්තාම පොඩි වෙනසක් තියෙනවා. එතකොට මේ භාවනා වශයෙන් අසමාන වන අට්ඨසු කසිනේසු. එතකොට මේ අට්ඨසු ඉමේසු කසිනේසු මේ අට ඇදෑරුම් මේ කසිනයන් අතරින් අඤ්ඤම්පි අභිභායතන සංඛාතං. ඒ කියන්නේ අඤ්ඤම්පි කසිනායතන කුසලය හැර අභිභායතනයයි කියන ලද්දා වූ රූපාවචර කුසලං පවත්තති. රූපාවචර කුසලයන් පහළ වේ කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා තස්මා එබැවින් තං දස්සේතුම්. ඒ අභිභායතන යයි කියන ලද රූපාවචර කුසලයේ දැක්වීම පිණිස පුන කතමේ ධම්මා කුසලායිති ආරද්ධං. ତර ඒ අභිභායතනයයි කියලා කියපු රූපාවචර කුසලයේ දක්වන්න තමයි මේ කතමේ ධම්මා කුසලා කියලා අනාදී මෙතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඊට පස්සේ තියෙනවා තත්ත සනස මොකක්ද හොද? නෑ සර් අර මේ මම කතා කරුවේ සනස අවසරයි මේ නෑ මේ පෙළ පොඩ්ඩක් සරලව මේ මේක කියලා දෙනවා සනස පොඩ්ඩක් ඒක. ඔව්. එතකොට මේක කියන්නේ මොකද? යස්මින් සමේ රූපෝප්පත්තිය මග්ගම් භාවයේත් එක පැහැදිලිනේ. ඒතර අජ්ජත්තං අරූප සංඤී. අජ්ජත්තං කියලා කියන්නේ ඒ ආධ්‍යාත්මේහි කියන එක. ඒතර ආධ්‍යාත්ම කියන්නේ අර ඒ సంతානය කෙනෙක්ගේ సంతානය ගැන තමයි කියන්නේ. යෝගාවචරයාගේ సంతානය ගැනම තමයි කියන්නේ. ඒතර ඒකේ අරූප සංඤී. අරූප සංඤී කියන්නේ ඒකේ පරිකර්ම නැහැ කියලා කියන්නේ. කසිනියට මේ අවශ්‍ය වෙන පරිකර්මය කරන්නේ මේ ආධ්‍යාත්මික කොටාශයක් අරගෙන ඒකෙන් නෙමෙයි කසිනියට පරිකර්ම කරන්නේ. මේ එතකොට මේ ආධ්‍යාත්ම එකේ පරිකර්ම නැහැ කියලා තමයි කියන්නේ. අර තිබ්බේ පරිවර්තනය කළ තිබුණේ මේ ස්වාමීන් වහන්සේලා කොහොමද? ආධ්‍යාත්ම රූපෙහි පරිකම්ම කර්ම සංඥා රහිත වූයේ. එතකොට ඒවා නැහැ කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති. එතකොට බහිද්ධ වූ රූපයන් දකිනවා. එතකොට මේ බහිද්ධ රූප කියලා කියන්නේ බහිද්ධ වන රූපයක් උපදනම් කරගෙන ඒකත් පාවිච්චි කරගෙන තමයි ඒ කසිනියට සමාදින්නේ. එතකොට ඒක පස්සති එක දකිනවා. ඊට පස්සේ ඒක එතකොට මේ බහිද්ධ රූපය කියන්නේ එතකොට නිමිත්ත ඒතර බහිද්ධ එක. ඊට පස්සේ පස්සති පරිත්තානි. එක පරිත්තයි කියලා කියනවා. ඊට පස්සේ තානි අභිභූය ජානාමි පස්සාමි. ඒතර තානි අභිභූය ජානාමි පස්සාමි කියලා කියන්නේ ඒ රූපයන් මැඩගෙන දනිමි දක්මියයි මෙනෙහි කොට කියලා. ඒතර තානි අභිභූය ජානාමි පස්සාමි කියන්නේ. මේක තවදුරටත් විස්තර කියනවා අට කතාවේ. ඒක තමයි උන්වහන්සේලා මෙතන මේ උදයන්ති පරිවර්තක ස්වාමීන් වහන්සේ මෙතන දක්වන්නේ. අවසරයි සනස උතන මේ නිමිත්ත කියන්නේ මේ කසිනේ නෙමෙයි නිමිත්තනේ. ඒ කසිනෙන් ආපු නිමිත්තනේ. ඔව් කසිනෙන් ආව නිමිත්ත ගැන තමයි කියන්නේ ඇත්තටම. ඒ කියන්නේ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි කියන්නේ ඒ කුඩා නිමිත්තක් කියන එකනේ. ඔව් කුඩා නිමිත්තක් කියන එක තමයි කියන්නේ. ඔව්. නොවැඩු කියලා කියන්නේ ඒක කුඩා නෑ.
මෙතන පරිත්තා කියලා කියන්නේ එහෙමනේ. ඔව් කුඩා අතන අර කියන එක කලින් තමයි කියන්නේ. පරිත්ත අපමාන කියලා දෙවර්ගයක් කිව්වේ. පරිත්තාරම්මන ඔව් අපමානාරම්මන අපමාන එතන නම් පරිත්ත අපමානාරම්මන කිව්වේ සනස අන්න ප්‍රගුණණය ඒ කියන එක. ප්‍රගුණ කියන එක ඒ තමයි තමයි කියන්නේ. ඒ තමයි මේක මේ කියන්නේ. මෙතන හැබැයි පරිත්තානි කියලා කියන්නේ පරිත්තානීති අවුද්ධිතානි කියලා කියනවා. වැඩිච්ච නැති කියන එක කියනවා. නිමිත්ත පැත්තෙන් කලිනුත් කියන්නේ එහෙම නේද සන්නස. කිව්වේ? දැන් කලින් කලින් එකෙත් එහෙම කිව්වේ නේද ප්‍රගුණ කිව්වේ? භාවය ගැන කිව්වේ සන්නස. හ්ම්. කලින් ප්‍රගුණ භාවය අරගෙන තමයි කිව්වේ. ආරම්භණය පැත්තෙන් තමයි මේ නිමිත්ත මේ අඩු වැඩි එකක් කිව්වේ නේ සනස. දෙකෙන් කලින් එකේ. කිව්වා නේද? ඔව් දැන් දෙකෙන්ම අපමාන ආරම්මන කිව්වා. එහෙම කියලා කිව්වේ. ඒ ඔව් එහෙම තමයි කිව්වේ දෙකක් එතන. කිව්වා. සනස ඔතන පරිත්ත ආරම්මන චතුස්කය මේ අවිභාජනය සමානත්වයක් තියෙනවා අර පරිත්ත පදෙත් එක්කනේ. ඒකනේ අර මේ ක්‍රම දෙකක් වෙන්නේ මේ මේ අභ්‍යාසන උතන එනකොට ආරම්මන වලට එනකොට දෙකයි එන්නේ නේ. ප්‍රතිපදා හතරයි ආරම්මන දෙකයිනේ දෙක එන්නේ පරිත්ත එකේදී මේ අර අපමාන බාහිර අපමානය ගන්න බැරි හින්දා පරිත්ත අපමාන ආරම්මනේ. ඒතර වඩන එකම තමයි දෙකෙන්ම එකම තමයි කියවෙන්නේ. පරිත්තාරම්මනයි මෙතන පරිත්තයයි දෙකම සමානයිනේ. කියවෙනකොට අභිවාදනන්දී මෙතනදී කියවෙන්නේ මේ ආරම්මනවලදී ආරම්මන චතුස්කයේදී කියවෙන්නේ පරිත්තාරම්මනයි අපමාන පරිත්තාරම්මන දෙක විතරයිනේ. මොකද බාහිර දෙකෙන්ම කියන්නේ බාහිර පැත්ත නිසා පරිත්ත අපමානාරම්මන සහ අපමානාරම්මන දෙක අතහැරලානේ කියන්නේ. එහෙමයි. එහෙම අතහැරලා තමයි කියන්නේ සන්නස. එහෙමයි. ඒතර දැන් පරිත්තානි කියන එකෙන් කියන්නේ අතන වැඩිච්ච නැහැ කියන එක තමයි කියන්නේ සන්නස. ඔව් ඒක අද අතෙන්ද කිව්වේ එකමනේ නේ සමානයිනේ. නෑ එතන කිව්වේ සන්නස පරිත්ත කෙනෙක් ගත්තේ මේ ප්‍රගුණ භාවය කිව්වේ. ප්‍රගුණ නැතිලා. නේද සනස? ඔව් ප්‍රගුණ අපගුණ භාවය ගැන භාවය. කියලා කිව්වේ. පරිත්තා රම්මන කියලා කිව්වේ ඒකේ මේ ප්‍රමාණය ගැන තමයි කිව්වේ සන්නස. මෙතන කිව්වේ. පොඩි වෙනසක් තියෙනවා වගේ සමහර මෙතන පේන්නේ මට නම්. ඔව් කියන එතන එක. කිව්වේ දැන් පරිත්ත ආරම්මනනේ. පරිත්ත කියලා කිව්වේ තමන් අර වශී කරලා නැහැ. පරිත්ත ආරම්මන කිව්වේ ආරම්මණය වඩලා නැහැ කියන එක. පරිත්ත එහෙමයි. අපමානාරම්මන කිව්වේ පරිත්තයි තමන් වශී කරලා නැහැ. අපමානාරම්මන කියන්නේ ආරම්මන වඩලා තියෙනවා. එහෙමනේ නේ. ඒතර එහෙමයි. අපමාන පරිත්තාරම්මන සමානයිනේ නේ. එතකොට මෙතෙන්දි කියන්නේ බාහිර පරිත්ත කියන්නේ බාහිර නිමිත්ත වඩලා නැහැ කියන එකනේ. මේකේ පරිත්ත අපමානාරම්මන දෙකනේ ප්‍රධාන වෙන්නේ කොටස් දෙක හතරකට බෙදෙනවා මේ අර පරිත්ත සහ අපමාන දෙකේදී කියවෙන්නේ බාහිර නිමිත්ත වඩපු එකයි මේ ඒ වගේම නොවඩපු එකයි කියන එකනේ. මෙතන පරිත්ත කියන්නේ නොවඩපු එක, අපමාන කියන්නේ වඩපු දෙයනේ. අවඩිතානි කියන එක නොවඩපු කියලා කියන්නේ සමහර මේ අර කලින් ප්‍රගුණ කියන එක නෙමෙයි මෙතන අතරම මේකේ කියන්නේ මේකේ ප්‍රමාණය ගැන තමයි මෙතන පරිත්ත කියන එක අදහස් වෙන්නේ සමහර. ඔව් ඉස්සෙල්ලත් කිව්වා අර සරාමත්තන් ආදී පරිත්තාරම්මනේ සරාමත්තන් ආදී මේ කුඩා කොටසන්නේ සුප්පමත්තන් සරාමත්තන් කියලා. ඒකත් එතනදී එහෙම කිව්වේ මේ ප්‍රමාණය අතන ඒක හරි. පරිත්තාරම්මන කියලා එතන කිව්වේ සන්නස ඒකට. පරිත්තාරම්මණයක පරිත්ත නෙමෙයි පරිත්තාරම්මන පද දෙකක් තිබුණානේ. ඔව්. හරිද? පරිත්ත එකට කිව්වේ අප්පගුණං හෝති උපරි ජහනස්ස පච්චය බහිතුන්න සක්කෝති. හරිද? එතකොට පරිත්තාරම්මන කිව්වේ අවඩ්ඩිතේ සුප්පමත්තේව සරාමත්තේව ආරම්මනේ පවත්තා. අන්න ඒ විදිහට පරිත්තාරම්මන. අන්නේ පස්සේ කියපු පරිත්ත ආරම්මන කියන එක තමයි මෙතෙන්ට එන්නේ නේ. ඔව් අන්න හරි. පරිත්තාරම්මනේ මෙතන පරිත්ත කියන එකයි සමානයි. ආරම්මන තමයි. පරිත්ත ආරම්මන කියන එක තමයි වඩපු නොවඩපු එක මෙතෙන්දිත් ගන්න වෙන්නේ. වඩපු නොවඩපු කියනකට වඩා හොඳයි සංස අපි ඒක කියනවා නම් මේ ප්‍රමාණය කියන එක කියලා කිව්වොත්.
නිමිත්තේ කුඩා විශාල අර ප්‍රමාණය. නිමිත්තේ ප්‍රමාණය ඔව් වැඩුණු නිමිති නිමිත්තේ ප්‍රමාණය. ප්‍රමාණය වඩපු ඒ කියන්නේ වඩිත කියන්නේ වැඩුණු ප්‍රමාණයක් නේ කියන්නේ එතනනේ. එහෙමයි. දැන් අපි අර වැඩුවම අදහසක් වෙනවා නේද? මේ වසී භාවයට ගියා ඕනේ ප්‍රගුණ මම භාවයට ගියා කියන්නේ. ඒ අදහස් නෙමෙයි. අතෙන්ද උද්දීප්පමානත්තා කියලා කියවනේ අර කෙනෙකුට ඒ කියන්නේ මම හිතන්නේ අර පුරුදු වශයෙන් වඩන්න ලොකුවට වඩන්න බැරි බවක් සහ වඩන බවක් නේ එතන කියවනේ නේ. ඒ කියන්නේ වඩනවා කියන්නේ ඒක වැඩෙන්නේ නැති එක උද්දීප්පමානත්තා කියන්නේ කිව්වේ. අර මේ අපමානාරම්මනේ. ලොකු කුඩා එකයි ලොකු එකයි කියලා ගත්තා හරිනේ. අනිත් එක දැන් මේ කසින සහ අභිභායතන අතර වෙනස දක්වන්න පුළුවන්. කසිනේම ඉදිරි අවස්ථාවක් නේද මේ අභිභායතන කියලා කියන්නේ. ඉදිරි අවස්ථාවක්ම නෙමෙයි සාස අපි කිව්වොත් මෙහෙම එකක්. අපොඩ මේක පැහැදිලි කරගෙන ඉමු සාස දැන් මේ කාටවත් අන්න ඒක තේරෙන්නේ නැතුව යනවා. ඔව්. ඔව් ඉතින් ඒ විදිහට ප්‍රථම ධානය ගැන කියනවා. ඒතර මේ මෙතන කියන්නේ අතර මේකේ නිමිත්තේ මේ වැඩුණු භාවය ගැන තමයි කියන්නේ. ඒතර මේක වැඩිලා මේ නැහැ කියලා කියන්නේ. අවුද්ධිතානි කියලා එතන කියනවා. අපි අට කතාවට විස්තර කරගමු සාස ඒක. ඔව්. එතකොට දැන් මේ කියවරනේ. ඊට පස්සේ දැන් අපි මේක ආයතිසංසම් කියපු දැන් පරිවර්තනය කියන එක කරුණානේ. ඊට පස්සේ තියෙනවා කොහොමද? තත්ත අජ්ජත්තං අරූප සංඤීති අලාභිතායවා අනත්තිකතායවා අජ්ජත්තේ රූප පරිකම්ම සංඥා විරහිතෝ. එතකොට අලාභිතායවා කියලා කියන්නේ මේ එතකොට මේ ඒ කෙනාට මේ ඒ කියන්නේ ඒ කෙනාට මේ ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ. කියන්නේ යාට මොකක් හරි මේ නිමිත්තක් කියන ආරම්භණයක් හදාගන්න බැහැ කියන අර්ථය තමයි කියන්නේ. අනත්තිකතාවය කියලා කියන්නේ ඒක ඕනේ නැහැ අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ යාට බාහිරින් මේක ගන්න පුළුවන්. ඒ නිසා කියනවා මොකද මේ අජ්ජත් රූපේ පරිකම්ම සංඥා විරහිතෝ. මේ පදේ කියන්නේ අජ්ජත්තං අරූප සංඥා කියලා. එතකොට මේ අජ්ජත් රූපේ පරිකම්ම සංඥා මේ විරහිතයි කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ අනත්තිකතාවය කියන්නේ ඉතින් මේ ඕන නැහැ කියන එක. ඕනේ නැහැ කියලා අතර මේ වරහන් ඇතුළේ දක්වලා තියෙනවා මේක. එයාට ලැබුණට කියන්නේ ආධ්‍යාත්මිකව ලැබුණට පරිකර්මයක් කරන්න ඕන කමක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඉතින් ප්‍රගුණ හැම කෙනාම තමයි අධ්‍යාත්මික වශයෙන් අරගෙන භාවනා කරන්නන්නේ බාහිර අරමුණුත් අරගෙන වඩනෝනේ නේ. ඒ කියන්නේ හැම කෙනාම ආධ්‍යාත්මික වශයෙන් කොටස් අරගෙන කේසාදී දේවල් මනසිකාර කරන්නේ නැහැ නේ. බාහිරින් කසිනාදී අරමුණු කරලා මනසිකාර කරනවා කියන එකනේ. ඒ කියන්නේ එහෙමයි. හැම කෙනාම ඒ කියන්නේ බොහෝ දෙනෙක් බාහිරින් අරගෙන අරමුණු මනසිකාර කරලා භාවනා වඩනවා කියන එක නේ. එහෙම කෙනෙක් කියන එකද? ඇති බව. ඇති බව නෙමෙයි කියන්නේ අස. කියන්නේ ඇති බව හින්දා තමයි ආධ්‍යාත්මිකක් අවශ්‍ය වෙන්නේ නැත්තේ. නැත්තේ. ඔව් එහෙම කියනවා හරි. අපි නිකන් පරිවර්තනය කරගත්තොත් කියන්නේ අවශ්‍ය නැහැ කියන එක කියන්නේ. ඔව් එතකොට ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? අජ්ජත් රූපේ පරිකම සංඥා විරහිතයි කියලා කියනවා. ඊට පස්සේ මේ එතකොට මේ අර දැන් ශරීරයේ කුඩා කොටසක් වුණත් මේ ඒ කියන්නේ නිමිත්ත පහළ වෙනවත් එක්කම පරිකර්ම කරන්න දෙයක් නෑ අර්පණාව පහළ වෙනවා කියන එකද? ආයි කියනවා මොකද්ද පැහැදිලි නැහැ. දැන් අජ්ජත් රූපේ අරූප සංඥා ඒ කියන්නේ පරිකර්ම කරන්න ඕනේ නැහැ කියන එක නේද උතන? කරන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. දැන් ඒ කෙනාට එහෙම දැන් මෙතන අජ්ජත්තං අරූප සංඤී කියලා කියන්නේ ඒක අපි කිව්වොත් එහෙනම් මොකද්ද මේ අපි සරලව ගත්තොත් අජ්ජත් රූපේ දැන් අපි බුද්ධ ජයන්ති පරිවර්තක ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරන කරේ කොහොමද? අජ්ජත් රූපේ පරිකම්ම සංඥා විරහිතෝ. එතකොට මේ යෝගාවචරය ආධ්‍යාත්මික රූපේ නෙමෙයි පරිකර්ම කරලා තියෙන්නේ. කසිනේට. හරි අපි දැන් කසිනේ ගත්තොත් දැන් වර්ණ කසිනන විශේෂයෙන් මෙතන මේ කියන්නේ. හරි වර්ණ කසින හරි භූත වර්ණ කසින කිසිම ගන්න තියෙන්නේ. ඔව් එතකොට ඒවට මේ පරිකර්ම ආධ්‍යාත්මික රූපයක් පදනම් කරගෙන එහෙම පරිකර්මයක් කළා නැහැ කියලා තමයි කියන්නේ. එතකොට ඒකට කරන්න හේතු දෙක තමයි මේ කලින් කියන්නේ. මොකද්ද? අලාභිතාය කියලා. එතකොට එයා සමහරට උත්සාහ කරනවා. ආධ්‍යාත්මිකව මොකක් හරි මේ නිමිත්තක් ගන්න. නිමිත්තක් කියන්නේ අපි ගත්තොත් මොකක් හරි තනවා දැන් කෙස් අරමුණු කරගෙන මොකක් මේ කරන්න හදනවා. ඒක හරියන්නේ නැතුව යනවා. පැහැදිලිද? ඊට පස්සේ තියෙනවා මොකක්ද දැන් මෙතන මේ
අනත්තිකතාවයවා කියලා. ඒකට ඒකේ ඕනකමක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. හරි. අවශ්‍යතාවයක් නැති දේ සමහරට බාහිරින් එකක් මේ බාහිරින් ගන්න පුළුවන් කියලා කියනවා. ඒකට එයාට ලැබෙනවා සමහර වෙලාවට මේ ආධ්‍යාත්මිකව මේ මොකක් හරි සංඥාවක්. නමුත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ මොකද්ද ඒකට? බාහිර එකක්. පැහැදිලිද කාරණේ? එහෙම. ඊට පස්සේ තියෙනවා මොකද්ද? බහිද්ධා රූපානි පස්සති කියලා දෙනවා පාළියේ නේ. බහිද්ධා රූපානි පස්සති. ඒතර බහිද්ධා රූපානි පස්සති කියලා කියනවා බහිද්ධා අට්ඨසු කසිනේසු. ඒතර බහැර අට කසිනයන්හි කරන ලද පරිකම්ම වශයෙන්. ඒතර කරන ලද පරිකර්ම වශයෙන්ද අප්පනා වශයෙන්ද අර්පණා වශයෙන්ද තානි බහිද්ධා අට්ඨසු කසිනේසු රූපානි පස්සති. ඒකට මේ බහැර ඒ බහිද්ධ අට කසිනයන් වල රූපයන් දකින්නවා කියලා තමයි කියන්නේ. හරි. පරිත්තානීති අවඩ්ඩිතානි කියලා කියනවා. මෙතන මේ කාරණේ තමයි දැන් මේ කතා කරේ. නෙවෙයි පරිත්තානි කියන එක. ඒතර පරිත්තානි සමාවෙන්න. පරිත්තානි කියලා එතන පරිත්තානි කියලා කිව්වේ මොකද්ද මේ? අවඩ්ඩිතානි. කියන්නේ ඒක වැඩිලා නැහැ කියලා තමයි කියන්නේ. හරි. ඒතර පරිත්තා කියන්නේ වැඩිච්ච නැති රූපයන් තමයි දකින්නේ. ඊට පස්සේ තානි අභිභුය්‍ය. දැන් මේ අර අභිභායතන කියලා කියනවනේ. අභිභායතන කියන පදය දැන් මේකට එන්න පදේ මේ කාරණය තමයි මොකද්ද මේ අභිභුය්‍ය ජානාමි පස්සාමි කියන එකෙන් විස්තර කරන්නේ. අභිභුය්‍ය කියන එකට ඇත්තට මේක පැහැදිලි කරන්නේ උපමාවක් එක්ක. අපි කියමු නේද මේක? තානි අභිභුයාති යථා නාම සම්පන්න ගහනිකෝ කටච්චු මත්තං භත්තං ලබිත්වා කිං එත්ත භුංජිතබ්බං අත්ථීති සංකඩ්ඩිත්වා ඒක කබලමේව කරෝති ඒවමේව ඥානුත්තරිකෝ පුග්ගලෝ විසද ඥානෝ කිමෙත්ත පරිත්තකේ ආරම්මනේ සමාපජ්ජිතබ්බං අත්ති නායං මම භාරෝති තානි රූපානි අභිභවිත්වා සමාපජ්ජති සහ නිමිත්තුප්පාදේනේ වෙත්ත අප්පනං නිබ්බත්තේතිති අත්ථෝ. ඔව්. ඒතර එතන කියන්නේ මොකද්ද? හරියට සම්පන්න ගහනිකෝ. සම්පන්න ගහනික කියන්නේ කවුද? මොන වගේ කෙනෙක්ද? කියන්නේ හොඳට ආහාර මේ රසවන්න පුළුවන් දිරවීම සිද්ධ වෙන මේ ග්‍රහණියක්. ඒ කියන්නේ මේ කදකට කියන්නේ ග්‍රහණී කියලා තමයි කියන්නේ නේ. එහෙම ස්වභාවයක් තියෙන කෙනෙක්. ඒ කෙනා මොකද කරන්නේ? කටච්චු මත්තං බත්තං ලබිත්වා. ඒතර කටච්චු මත්තං පොඩි හැන්දක් වගේ නේ. හැන්දි මාත්‍රයක් වගේ බත් ලැබෙනවා. ඉතින් එතන කල්පනා කරනවා මොකද? කිං එත්ත මුංජිතබ්බං අත්ථීති. මේක ඉතින් වලදන් දෙයක් තියෙනවා. පොඩ්ඩනේ තියෙන්නේ. කරන්නේ මොකද? සංකඩ්ඩිත්වා ඒක කබලමේව කරති. ඒතර සංකඩ්ඩිත්වා කියන්නේ මේ ටික එකතු කරලා එක කබලක්ම කරනවා. එක මේකක් හදලා තියෙනවා. ඒව මේම ඥානුත්තරිකෝ පුද්ගලෝ. මෙන්න මේ විදිහට ඥානුත්තරික වෙන පුද්ගලයා කියන්නේ යෝගාවචරයා විසද ඥානයක් වෙලා කිමෙත්ත පරිත්තකේ ආරම්මනේ සමාපජිතබ්බං අත්ති. මේ විදිහට මේ පරිත්ත ආරම්මනේ සමාදින්න පුළුවන් දෙයක් තියනවාද කියලා අහනවා. නායං මම බහාරෝති මේක මට බරක් නෙමෙයි. තානි රූපානි අභිභවිත්වා සමාපජ්ජති. එතකොට මේ රූපයන් මේ අභිභවිත්වා කියන්නේ ඒක අභිභවනීය කරලා සමවදිනවා කියලා කියන්නේ. දැන් අර්ථය තේරුණා. හරි. එතකොට ඒක ඔව්. පාණි කියන්නේ තානි රූපානි. තානි කියන්නේ ඒ කසින රූපයන්. බාහිර කසින රූපයන්නේ. ඔය දැන් බාහිර එකක් ගැන නේ කියන්නේ ආධ්‍යාත්මික අට්ඨ කසිනේසු කියලා. ඔව්. එතකොට මේ කියන්නේ මොකද්ද? සහ නිමිත්තුප්පාදේනේ වෙත්ත අප්පනං නිබ්බත්තේති इति අත්තෝ. ඒතර නිමිත්ත පහළ වෙනවත් එක්කම අර්පණාවත් ලැබෙනවා කියලා කියන්නේ. අර්පණාවත් පහළ වෙනවා කියලා කියන්නේ. ඒතර මෙතන කියන්නේ මේ පටිභාග නිමිත්ත වෙච්ච ගමන් පටිභාග නිමිත්ත ආපු ගමන් මේ අර්පණාවට යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒක දැනගන්න හරියටයි. ඒතර මේ මොහොතේ මේ අර පටිභාග නිමිත්ත පහළ වෙච්ච ගමන් අර්පණාවට යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ උපචාරයට ඇවිල්ලා උපචාර ධානයේදී මේ උපචාර ධානයට ඇවිල්ලා ඊට පස්සේ එතනින් ඊට පස්සේ ගොඩක් භවාංගයන් ගත කරන්නේ නැතිව අර්පණා ධානයට අර්පණාවට යනවා කියන එක තමයි මෙතන මේ කියන්නේ. හරි. ඉතින් කියනවා සහ ඔය කියන්නේ අප්පන
තේදිති අත්තෝ කියලා. ඊට පස්සේ පෙළේනවා තව වචන දෙකක් ස්වාමීන් වහන්සේ මොකද්ද? අවසරයි සනස. ජානාමි පස්සාමි කියලා. හරි. ඊට පස්සේ කියමු එක. අවසරයි සනස. ඔව් අස්මුතුන්. මේ ස්වාමීන් අර මේ දැන් අපි නිමිත්ත බලාගෙන ඉන්නවනේ දැන්. ඔතන මේ ඊට පස්සේ අභිභවනය කරන දැන් පරිත් එකේ සමාපජ්ජිතං කිමත්තං කියලා කියනවනේ පරිත් එකේ මොකද්ද වැඩක් නැහැ නේ කියලා. ඉතින් දැන් නිමිත්ත බලාගෙන අභිභවනය කරනවා කියන්නේ එතන මොකද්ද කරන්නේ? දැන් පොඩි නිමිත්තක් තියෙනවා මෙයාට. පරිත් නොඇඩුණු නිමිත්තක් තියෙනවා. එතකොට ඒක අභිභවනය කරනවා කියන එක කොහොමද කරන්නේ සංස? අභිභවනය කරනවා කියන්නේ දැන් ඒක මට දැන් යෝගාචරය කල්පනා කරනවා දැන් මෙහෙම නිමිත්තක් දැන් තියෙනවා. මේක මට එච්චර දෙයක් නෙමෙයි. මේ කියන්නේ ඒක දැන් මේ කියනවනේ හොඳට දැන් හොඳට කෑම කන්න පුළුවන් කෙනෙක් නේ. හොඳට ආහාර දිරවන්න පුළුවන් කෙනෙක්ට පොඩි ආහාරයක් ලැබුණාන් පස්සේ එයා එකපාර මේක ගුලියක් හදලා ඒ හැන්ද මේ කියන්නේ හැන්දක් විතර ලැබුණාන් පස්සේ ආහාරය ඒ බත් ටික අරගෙන එකපාර මේ ටික මේ අනුභව කරනවා. අන්න ඒ වගේ වැඩක් මේ කියන්නේ. ඊට එකපාර අර මේ උපචාර ධානයට ආවයින් පස්සේ මේ වැඩි කල් ගන්නේ නැතුව ඒ කියන්නේ භවාංග ගොඩාක් මේකේ යන්නේ නැතිව මේ අර්පණාවට යනවා කියන එක තමයි කියන්නේ අර්පණා ධානයට සම්බන්ධ වෙනවා කියන එක තමයි මේ කියන්නේ. එතකොට දැන් අපි හිතුවොත් මේ අර නිමිත්ත පහළ වෙනවත් එක්කම අර්පණාවට සමවදිනවා කියන එකද අභිභාවිතනේ කියන්නේ. මොන නිමිත්තද? නෑ දැන් නිමිත්තක් සාමාන්‍ය පරිත්ත නිමිත්තක් තියෙනවනේ. ඒ නිමිත්ත පහළ වෙනවත් එක්කම ආශ මෙතන මම කියව කාරණේ තාත්තර මේ සම්නේ විශේෂයෙන්ම කියනවා ටීකා කියන කාරණේ ඕනේ. ඔව් ටීකා කියන කාරණේ මේ කියන්නේ. මෙතන කියන්නේ මේ පටිභාග නිමිත්ත නෙමෙයි කියන්නේ. හරි උපචාර ධානයට යමෙල කියන්නේ පටිභාග නිමිත්ත හොඳට ශක්තිමත් වෙලා උපචාර ධානයට ආවයින් පස්සේ තමයි මේ කියන්නේ කාරණේ. පැහැදිලිද? පටිභාග නිමිත්ත ඊට පස්සේ ආය උපචාරයක් දැන් පටිභාග නිමිත්ත පහළ වෙලා කියන්නේ දෙයක පහළ වෙච්ච ගමන් කියන එක නෙමෙයි මේ කියන්නේ ආශි. උපචාර ධානයට මේ එනවා කියන එක තමයි මේ කියන්නේ. උපචාරයට ඇවිල්ලා තමයි මේ කියන්නේ ආශි. කාරණේ. පටිභාග නිමිත්තයි උපචාර ධානය කියන දෙක සමානයිද? නෑ. විභාගයේ වැඩුවට පස්සේනේ උපචාරය. මේ මොකද්ද සනස කියන්නේ? ඔය මම එවුවා. එහෙම නැහැ නේ පටිභාගයේ ටිකක් කරයින් පස්සේ නේද උපචාර ධානයට යන්නේ සොන්නස්. උපචාර කියන මට්ටමට මේක ශක්තිමත් පස්සේ උපචාර සමාධිය එන්නේ. එතකොට ඔතන මේ අසුන් අපේ අසුන් විස්තර කරන්න මේ ටීකායි තියෙනවා කියලා පටිභාගය නිමිත්ත පහළ වෙලා ඒක නිමිත්ත වඩලා තියෙනවා. ඊට පස්සේ උපචාරයටපත් වෙනවා. උපචාරේ ඊට පස්සේ නැවත අර්පණාවට පරිකර්ම කරනෝනේ. අනේ අවස්ථාවනේ අපේ අසුන් ඔය කියන්නේ. කියන්නේ පටිභාග නිමිත්ත පහළුණ ගමන් නෙවෙයිනේ. මහාන ඒක පටිභාග නිමිත්ත නැවත වඩන්න එපා. ඒ වැඩුණු වැඩුණට පස්සේ උපචාර සමාධිය වෙනවා. මෙහෙම කාරණයක් ඔතෙන්ට පහසුවේ මේක දැනගත්තොත් මේ ටීකා වෙනවා තත්ත අභිභවතිති අභිභු පරිකම්මං ඥානං වා. එතකොට දැන් ඔන්න ඔතනත් එක්ක අපි අරගෙන දැන් අපි කෙරවල අර විනිශ්චයක් දුන්නානේ සහ නිමිත්තුප්පාදේනේ වෙත්ත අප්පන නිබ්බත්තේති අත්තෝ කියලා. එහෙමයි. ඔව්. දැන් ඒ දෙක අතර සම්බන්ධ කරගත්තම අපිට ගැටලුව අයින් වෙනව නේද? එතකොට ඉතින් උපචාර ධානයක අවස්ථාවක් නැහැ වගේ එකක් ප්‍රසංශ කියවෙන්නේ ඉතින්. ඉක්මනටම ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන එක එහෙමද කියන්නේ? ඔව් මොකද ඥානං වා කියලා තියෙනවානේ. මොකද ඒකට කියනවා මතකද ඥානුත්තර පුජ්‍යලයක් සම්බන්ධයෙන් මේ කතාව මේ අරගෙන යන්නේ. එහෙමයි සාරා. මතකද අර කලින් උපමාවේ? එහෙමයි. අන්න ඒකත් එක්ක සම්බන්ධ වෙනවා නේද? සනස මම එවපු එකෙත් මේ පටිසම්භිදා අටුවාවෙන් ඇති මම හිතන්නේ. ඒකෙත් එහෙම කාරණයක් කියනවා. මෙතන කොහොමද මේ උපචාර ධානය ගැනම උපචාර ධානයට එන්නට ඕනේ. එතනින් ඊට පස්සේ අර්පණාවට යන්නේ. ඒක උපචාරයට යන්නේ නැතුව පටිභාග නිමිත්ත පහල වෙච්ච ගමන්ම මේ ධානයට යනවා කියන්න බෑනේ.
පැහැදිලි නේද? ඥානෝත්තර පුද්ගලයාට මේක එක බොහොම වේගෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හරි. ඒ කියන කාරණා. ඔව්. නෑ අර පිළිවෙල ගත්තොත් ඉතින් පරිකර්ම උපචාර මේ ඒ ටික යන්න ඕනේ. නමුත් අර මේක මේ දැන් ඒක නිකන් අර මෙතන අර අභිභවතියති අභිභූවා පරිකම්මං වා ඥානං වා කියලා විකල්ප තුනක් දීලා තියෙනවානේ. නේද? එහෙමයි. එහෙමයි. ඔව්. ඔව්. එතකොට අපි හිතමුකෝ දැන් එයාට අර මේ නිමිත්ත පහළ වුණා. පහළ වුණත් එක්ක වේගෙන් ඊට පස්සේ දැන් පරිකර්මයේ කරගෙන ගිහිල්ලා උපචාරයට වැටිලා ඉක්මනින් යනවා. මොකද එයාට අර තියෙන්නේ දැන් අර බාහිර වූ ස්වල්ප වූ නිමිත්ත එයා රඳින්න අකමැති බවක් නෙමෙයි තියෙන්නේ මෙතන. ඔව් ඔව්. එහෙමයි සම්පූර්ණ එහෙමයි. එතකොට සනස මේ සරලව ගත්තොත් මට තේරෙන්නේ එතකොට දැන් මේ අ, නිමිත්ත ඒ පටිභාග නිමිත්ත පහළ වෙලා ආයේ උපචාරයට ඇවිල්ලා මේ අභිභවනය කරනවා කියන්නේ පටිභාග නිමිත්ත ආයේ උපචාරයට ඇවිල්ලා ධානා මට්ටමට යන එකද අභිභවනය කියන්නේ. කියන්නේ අපි කිව්වොත් දැන් පටිභාග නිමිත්ත ශක්තිමත් වෙලා උපචාර ධානයට එනවනේ. එහෙමයි. ඊට පස්සේ උපචාර ධානයට ඇවිල්ලා වැඩි වෙලා ඉන්නේ නැහැ. වැඩි වෙලා ඉන්නේ කියන්නේ මේ භවංග ගොඩ කාලයක් යන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. එයාගේ අභිභවනය නාමස්තරික කියන්නේ. භාවය නිසා එයාට අභිභවනය කරලා ඉක්මනට මේ උපසර්පණවස්ත සමාදින්න පුළුවන් කියන කාරණා තමයි කියන්නේ. ඒ ආ කියන්නේ එහෙමයි වහා එහෙමයි. සමාදිනවා කියන එක නේද? වහා සමාදිනවා කියන්නේ එහෙමයි. වහා සමාදිනවා කියන තමයි කියන්නේ. එකක් ඔව් පහළ වෙනවා එහෙමයි. කියන තමයි කියන්නේ. අභිභවනය කරනවා ඒ දැන් මේ උපමාවෙන් උනත් ගන්නකොට ඒක තේරෙනවනේ. කියන්නේ මෙයාට මේ බත් ටික පොඩ්ඩයි තියෙන්නේ මේක මට මොකද්ද කියලා අදහසක් නෙන්නේ. ටක් ගාලා සම්වාදිනවා. කියන්නේ ඒක පිළිවෙලින් යනවා. නමුත් ඒ ඥානෝත්තරී භාවය සහ ඒ කියන්නේ යම් යම් කාරණා නිසා මේ ඒ කියන්නේ පුරුදු ආදී නිසා ටක් ගාලා සම්වාදින්න පුළුවන් කියන එකනේ අදහස. අභිභවනය කරන නිමිත්ත. අරමුණ අභිභවනය කරලා සම්වාදිනවා කියන්නේ. ඔව්. හරි නේද? එතකොට ඒ කාරණේ. ඊට පස්සේ තියෙනවා ගච්ඡාංශ ජානාමි පස්සාමි කියලා දෙක තියෙනවා. හරි. ඒක ජානාමි පස්සාමි කියන එක. එතකොට ජානාමි පස්සාමි කියලා කියනවා. අපි කියුනේ දෙක කිව්වේ නැහැ තාමනේ. නෑ සර්. ජානාමි පස්සාමීති ඉමිනා පනස්ස පුබ්බ භාගෝ කතිතෝ ආගම අට්ඨ කතාසු පන වුත්තං ඉමිනා අස්ස පන ආභෝගෝ කතිතෝ සෝචකෝ සමාපත්තිතෝ වුට්ටිතස්ස න අන්තෝ සමාපත්තියන්ති. ඔව්. එතන කියන්නේ මොකද්ද මේ ජානාමි පස්සාමි කියන එකෙන් කියන්නේ මොකද්ද? පුබ්බ භාගය. පූර්ව භාගය තමයි මේ කියන්නේ. හරි. දැන් මේ ජානාමි කියන එක ගත්තාම විශේෂයෙන් දැනගන්නවා. දැන් මේ කියන කාරණේ මේ කාරණේ කියන්නේ දැන් මේ ඔය මේ නිමිත්ත ස්වභාවය ඒක දැනගෙන මේක මෙච්චර මේක මොකද්ද මේක මට එච්චර බාරයක් නෙමෙයි කියලා වගේ සමාදිනවා කියන කාරණය මේ එතන දැනගන්න ඒක කාරණේ දැනගන්නවා කියන එක ඥාන සමාපත්තිය ඇතුලේ තමයි ඥාන සමාපත්තිය ඇතුලේ වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඥානයේ ඒ හිතේදී සමාපත්තිය ආරම්භ වෙන්නේ මොකක්ද? ඒ කසින මේ ආරම්භණය වෙන්නේ. එතකොට පූර්ව භාගය තමයි මේ කියන්නේ. හරි. ඥානාමි පස්සාමි කියන මේ මෙතන එන්නේ. එතකොට ඒ කලින් කරන එක තමයි මේ කියන්නේ. ඒතර ඒකට තමයි මෙතන මේ ආභෝගය කියලා ඉමානස්සපන ආභෝගෝ කතිදෝ සෝචකෝ සමාපatti වුට්ටිතස්ස න අන්තෝ සමාපත්තියන් කියලා කියනවා. හරි. ඒතර එතන කියන කාරණේ මොකද්ද? මේකෙන් දක්වන්නේ මේ කියපුවකින් දක්වන්නේ ආභෝගයක්. එතන තමයි මේ විශේෂයෙන් කියන්නේ කියලා කියන්නේ. දැන් මේ කියන එක වාදාන්තරයක්. ඒක වෙන කාරණයක්. මේ අගමට්ට කතාවල එන්නේ. මේක මම දැක්කේ අංගුත්තර නිකාය යට කතාවේ තමයි එතන එනවා කියලා තිබුණේ. එතකොට මේකේ කියන්නේ සෝච කිව්වන් පස්සේ ඒ කියන ආභෝගය සමාපත්තිතෝ උට්ඨිතස්ස. ඒ සමාපත්තියෙන් නැගිට්ට යෝගාවචර පුද්ගලයා සඳහා අන්තෝ සමාපත්තිය. මේ සමාපත්තිය ඇතුළෙහි ඨිතස්ස න කතිතෝ. මේ ඇතුළේ ඒ සමාපත්තිය ඉන්න පුද්ගලයා ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ කියලා කියන්නේ. හරි. එතකොට දැන් මේ කොහොම නමුත් දැන් මේ ඥානාමි පස්සාමි කියන එක මෙතන මේ
මේක දෙවිදිහකට කතා කරන නමුත් මේක හොඳටම පැහැදිලි මේක මේ සමාපත්තිය ඇතුළේ මේ කතා කරන්නේ. හරි ඊට පස්සේ තමයි දැන් මේ සූත්‍ර අට කතාවේ ආගම අට කතාවේ දින විදිහට මේක පස්සේ තමයි ගන්න තියෙන්නේ. හරි. අවසන් සම්මස්. ඉමිනා අස්ස කියන එක. ඉමිනා අස්ස ඉමිනා කියලා කියන්නේ මේ ජානාමි පස්සාමි කියන පාඨයෙන් අස්ස කියන්නේ ඒ යෝගාවචර පුද්ගලයාගේ කියලා. හරි ඊට පස්සේ අප්පමානානි කියලා තියෙනවා. අප්පමානානීති ඔව් සමානයි. වටිතප්පමාන. ඔව් දැන් අප්පමානානි කියන එක මෙතනට එන්නේ නැහැ. හරි අප්පමානානි කියන එක අපි ඊට පස්සේ තමයි ඒක එන්නේ. එතකොට මේ අපි දෙවෙනි එකත් කියවද මෙතන? මේ අනිත් ධ්‍යාන ටික කියවගත්තද පාළි නෑනේ. නෑ එක දෙක විතරයි කිව්වේ. පරිත්ත විතරයි කිව්වේ. ඔව් මේකත් කියවනේ. කොහොම කියවේ නෑ නේද ඒක? ඒ පහ කියුවෙත් නැහැ. ඔව් මේ පහත් අපි කියමු. දැන් මෙතන කියන්නේ සුද්ධික නවකය තමයි කියන්නේ සංස. සුද්ධික නවකයද? සුද්ධික නවක කියලා කියන්න පුළුවන් නේ. ඔව් මේ අභිභායතනට ඇවිල්ලා අර චතුක්ක ණයයි පංචක ණයක තමයි දක්වන්නේ. සුද්ධික නවක කියන වචනේ හරිද කියලා මට හරියටම විශ්වාසයක් නැහැ. කොහොමද තේරුම් ගන්න මෙතන චතුක්ක ණයයි පංචක ණයයි කියන්නේ කියලා. හරි කියමු අද. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභූය ජානාමි පස්සාමීති විතක්ක විචාරාණං රූපසමා පෙය්‍යාලං ဒ ුතියං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං පඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා අභිභායතන චතස්සෝ පටිපදා. ඔව් දැන් ඊළඟට චතස්සෝ පටිපදා වලට දාන්න. කියන්නේ අර මොකද්ද? දුක්ඛා පටිපදං දන්දා විඤ්ඤාණ කියන ඒ කොටසට. කොටස ඇතුළත් කරලා තමයි කියන්නේ. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දහා විඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං කිප්පා භිඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛා පටිපදං දන්දහා විඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා ඒවගෙන යමු. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛා පටිපදං කිප්පා භිඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභූය ජානාමි පස්සාමීති
විතක්ක ਵਿਚාරාණං රූපසමා පෙය්‍යාලං ဒ ුතියං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං පඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං දන්දහා භිඤ්ඤං පෙය්‍යාලං දුක්ඛාපටිපදං කිප්පා භිඤ්ඤං පෙය්‍යාලං සුඛාපටිපදං දන්දහා භිඤ්ඤං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පා භිඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා චතස්සෝ පටිපදා. ඊට පස්සේ ආයි ද්වේ ආරම්මනානි කියලා මාතෘකාවක් තියෙනවා සවනත්. දැන් මෙතනින් අදහස් වෙන්නේ මෙතන දැන් අනිත් සියල්ලම සමානයි. මේ පාළි අර උඩ අපි අද සාකච්ඡා කරපු සියල්ලටම මෙතන තියෙන්නේ මේ වෙනස වෙන්නේ කලින් ආයේ මොකද මෙතන පරිත්තාරම්මනනේ. වෙනස ඒක නිසා. ඈ පරිත්තාරම්. කලින් ආයේ ප්‍රතිපදා හතරනේ. දැන් ආරම්මන හතරනේ. ඒක වෙන එකක් නේ. ඔව් මේක වෙන එකක් නේ. අපමානං කියලා එකක් තියෙන කොහෙද? ඒක පස්සේ දෙන්නේ. අපමානක පස්සේ එන්නේ ඒක ආරම්මණය කියන්නේ. මේ පරිත්තකේම තමයි ඔය ටික ඔක්කොම යන්නේ. මොකද පටිපදා වලට එහෙම දාගෙන යනවනේ. අටකතාවේ ඉස්සරලනේ තියෙන සන්නස. මං හිතන්නේ අට කතාවේ මෙච්චරයි අර ටිකට විස්තරයක් දෙන්නේ. පෙළේ ඔය ටික කොහොම තිබ්බටනේ. අපමාන පදයෙන් එහා අට්ඨකත්තුකම් කියන තැන තියෙන්නේ. ඔව්. එතනදී යට මම හිතන්නේ. මේකට අට්ටක්කත්තු කියලා පස්සේ තියෙන නේ සන්නස. ඔව් මේ තවත් යට තියෙන අට්ඨකත්තුකම් කියලා මේ මේ තියෙන්නේ අපමානම් පරිත්තාරම්මනම් කියලා. 225 මෙතන මේ අටකතාවේ ගියාම සාස අටකතාවේ අපමානම් කියන එක විස්තර කරනවා මෙතන නේ. ඊට පස්සේ මෙන්න මෙතන තමයි ආයේ පරිත්තාරම්මනම් කියන එක මේ අරගෙන ඊළඟට අපමානම් පරිත්තාරම්මනම් කියන එකයි අරගෙන ඒක පොඩ්ඩක් හරි කරුණු ටික පොඩ්ඩක් ගලපලා කියන්නේ. හරි. එතකොට අපිට ඇත්තටම මේ ශ්‍රියංකද අපි ඉන්නේ කොතනද පරිත්තාරම්මනම් කියන එකනේ. 225 තියෙනවා සුනත අපමානානි කියන පදේ. එහෙම අපි දැන් ඒක දැක්කනේ සනස. එහෙමයි. මෙතනනේ. ආන්නේ. අපමානානි කියලා තියෙන්නේ සනස. ඔව් අපමානානි කියන. සම්බෙලේ උඩ කොහේ අපමාන කියලා පදයවද කියලා. එක එක තමයි විස්තර කරන්නේ නේ. මෙතන අවසරයි පරිත්තම් කියන එකට මේ දැන් මෙතන පරිත්තම් කියලා කියනෝනේ. ඒකේම අනිත් පැත්ත වගේ කියනවා දසකනේ. උපමාවත් එක්ක එහෙම ගත්තම තියෙනවා. හරි. නේද ඉන්න තැන හරිද බලන්න ඉස්සෙල්ලා පොඩ්ඩක්. මෙතන නෑ නේද? අපි අටක් අතු ගිරාවේ නෑනේ. අටක් අතු වෙලා නැහැ. දේ ආරම්භනානි කියන එක තියෙන්නේ. එහෙම. ඔව්. පරිත්තාරම්මනම් කියන එක තමයි තියෙන්නේ. අපි එතන මේ අපමානානි කියන එක පස්සේ ඉන්නේ. මෙතන දැන් වෙනස වෙන්නේ අතර අපි ඒක පැහැදිලි කරමුනේ. මෙතන පරිත්තාරම්මනම් කියලා තියෙනවනේ සන්නස. ඒතර පරිත්තාරම්මනම් කියලා කියනවා. දැන් මේකේ ආරම්භණය ගත්තාම අර කලින් කියපු එක විදිහම තමයි සන්නස. ඒක වෙනසක් නැහැ. එතකොට කියන්නේ මොකද්ද? අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි කියලා කියන්නේ. හරි. ඒ විදිහම තමයි. ඊට පස්සේ කියනවා මොකද්ද? පරිත්තාරම්මනම් කියලා මේකේ අතිරේකව එකතු වෙලා තියෙනවා. පරිත්තාරම්මනම් කියන්නේ මොකද්ද? මේක එකක් මේක මේ ගොඩක් වඩලා නැහැ.
වශී භාවයටපත් වෙලා ඉන්නේ. ඊට පස්සේ පරිත්තාරම්මණං කියලා කියන්නේ මේකේ ස්වභාවය නේ. මේකේ ප්‍රමාණය ගැන තමයි කියන්නේ. හරි. හරි. කියමු මේක. ද්වේ ආරම්මනානි කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤේ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති පරිත්තං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති අප්පමානං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා. එතන දැන් පොඩි වෙනසක් තිබ්බනේ. දැන් මේ පරිත්තාරම්මන කියන එක වෙනස් වුණේ නැහැ. මොකද ආරම්මණයත් පරිත්තයනේ මෙතන මේ කියන්නේ. මේ බාහිද්දා රූපානි පස්සති පරිත්තානි කියන එක ඒ නිසා මෙතන පරිත්තාරම්මන කියන එක වෙනස් වුණේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මෙතන මොකද්ද? මෙතන වෙනසක් වුණා. මෙතන අප්පමානං කියලා වෙනසක් ආවා නේ. පාලි. හොයාගත්තා නේද එතන? අප්පමානං කියලා එක වෙනස් වෙනවා. අප්පමානං කියන්නේ එතන ඒ යෝගාවචරයට ඒ ධ්‍යානෙ හොඳට ප්‍රගුණයි කියන එක. ඊට පස්සේ දැන් ඒ ක්‍රමයට ඒ ආරම්මන දෙක අරගෙන ඒ ආරම්මන දෙකත් එක්ක අනිත් ධ්‍යාන ටික දක්වලා තියෙනවා. පෙයාලේ ඇතුළේ කියමු. ඔව් එතකොට මේ අර කලින් එකට වැඩිය උනේ මෙතන පරිත්තාරම්මණං අපමානං පරිත්තාරම්මණං. එතකොට අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිව්‍යය ජානාමි පස්සාමීති විවිචේ පටමංජ. එතකොට දැන් අතන මේ ඉන්නතුව කෙනේ සුද්ධිකරණ ක්‍රමයේ කිව්වේ නේද මුලින්ම? ඔව් සුද්ධික කියන වචනේ මට හරියටම විශ්වාස නැහැ මෙතන පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. දැන් පටිපදාවකුයි ආරම්මණයි කිව්වේ නැත්නම් ඒක සුද්ධිකට නෙමෙයි සනස වැටෙන්නේ. ඒක කියනවාද පස්සේ මෙතන අටකතා පාවිච්චි කරන්නේ ඊට පස්සේ. ඔව් කියන බලන්න 179 සුද්ධික නමකෝ කියලා කියන. හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. මට පොඩ්ඩක් සැකයක් තිබුණා අර මුලින්ම ආපු එකට විතරද සුද්ධිකේ කියන්නේ කියලා. කියන එකතු කරලා ගාන කියන. හරි. අපි වෙන සුද්ධිකේ කියලා කියමු. හරි. ඒතර සුද්ධිකේට මෙතන එකතු කරා මේ පරිත්තාරම්මන භාවය කියන දෙක. එහෙමයි. හරි නේද? එතකොට මේකෙන් හැදෙන්නේ සුද්ධිකේට ඒ කියන්නේ ආරම්මන එකතු වෙලා තමයි හැදෙන්නේ නේ. ඔව් සුද්ධිකේට ආරම්මණය එකතු වෙනවා. ආරම්මණයේදී එකතු වෙද්දිත් කියන්නේ ආරම්මණය එකතු වෙද්දිත් මෙතන පරිත්තාරම්මන කියන එක විතරයි එකතු වෙන්නේ. අපමාන ආරම්මන දෙක එකතු වෙන්නේ නෑ එකතු වෙන්නේ නැහැ. ඒක වෙනම පෙන්වන්නේ. ඊට පස්සේ පෙන්වන්නේ. එහෙම. හරි. ඔව් එතකොට දැන් මේ අපමානං කියන එක අපි අට කතාව බලමු. දැන් මෙන්න මේ පදේ තමයි මම කිව්වේ කොහෙද තියෙන්නේ කියලා. මේ එතන දිනව ගද්ද අපමානානි කියලා තියෙන්නේ. අපමානං කියන එක නෙමෙයි තියෙන්නේ. මේ පස්සේ තියෙන එක. අපමානං කියන එක නෙමෙයි අපමානානි කියන එක තියෙන්නේ. හරි අපි කියවගෙන යමු ආසු පල්ලෙහාට. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විතක්ක විචාරාණං රූප සමාපේයාලං ဒ ුතියං ඥානං පේයාලං තතියං ඥානං පේයාලං චතුත්ථං ඥානං පේයාලං පඨමං ඥානං පේයාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති පරිත්තං පරිත්තාරම්මනං පේයාලං අප්පමානං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා ද්වේ ආරම්මනානි. ඊට පස්සේ මේ මුලින් ඉඳන් ආවනේ අභිභූය කියලා වචනයක්. දැන් අටුවාවේ කොහමද එතන අභිභූය කියන එක දැන් තාම විස්තර කරන්නේ. එතන තමයි තියෙන්නේ.
මේක ඇත්තටම උඩින් තිබ්බම මට තේරෙන්නේ නැහැ මොකද්ද හේතුව කියලා මම දන්නේ නැහැ. මේ ඉල්ල තියෙන ක්‍රමවේදය ගැන මට නිකමට හිතෙච්ච දේ තමයි මේ උඩට ආවනම් ලේසි කියලා. දැන් ඥානාමි පස්සාමි තානි අවිහුය කියලා තිබ්බනේ. අපමානානි කියන එක පස්සේනේ එන්නේ. එහෙම අදහසක් ආව මෙතන මොකක් හරි වෙන දෙයක් තියෙනවද දන්නේ නැහැ මට පේන්නේ නැති මට නොතේරෙන දෙයක්. ඔක්කොම නමුත් දැන් අර අභිභූය කියලා වචනයක් තිබ්බනේ. මුලින් ඉඳන් ආපු වචනයක් තානි අභිභූය ඥානාමි පස්සාමි කියලා සන්නහස. ඒ අභිභූය කියන පදේ තමයි දැන් කියන්නේ. පිළිගන්න. තරන්නේ අපමානානි අභිභූය කියන එක වෙන වෙන මාර්ගයක් නේද? ආචනත් ඔය ඒ පළවෙනි මුල් පදේ සනද ඉදිරියේ ඒ අභිභූය කියන පදේ අර අපමානානි පදයට එක්ක එනවා ඉදිරියේ එනවා එකත් එක්කනේ නේද? එහෙමයි එහෙමයි. එතනට තමයි අපි අපි සම්බන්ධ කරගන්න ඕන සංස එහෙමයි. ඔව් එතන දැන් පෙළේ උදාහරණයක් අපිට වෙඩි ඔව් පෙළේ අපිට තව ටිකක් යන්න තියෙනවා නේද? යන්න වෙනවා. හරි සංස එහෙමයි. අපි එතකොට පෙළේ අපි අංශාංශ ඉදිරියකට ඒකේ දැන් 8ක් හත්තුකයක් හදනවා. එතන හදන්නේ කොහොමද? සාමාන්‍ය පරිදි එනවා කොහොමද? අර සුද්ධික ණය තියෙනවා. සුද්ධික ණයට එකතු වෙනවා. එකක් මෙතනින් පටිපදාව එකතු වෙනවානේ. දුක්ඛා පටිපදා, පටිපදං දන්දා බිඤ්ඤං කියන පටිපදාව එකතු වෙනවා. ඊට පස්සේ සානහස පරිත්තම් පරිත්තාරම්මණං කියලා ආරම්මණයත් එකතු වෙනවා. ඒතර ওই විදිහට තමයි 8ක් හත්තුකයක් හැදෙන්නේ. මේ දෙකක් නේ තිබ්බේ. මේ එතකොට ඒ ආරම්මන දෙකක් මේ මුලින්ම ආවේනේ. මේ පරිත්තම් පරිත්තාරම්මණං කියලා නේ ආවේ. එතකොට මේ පරිත්තම් පරිත්තාරම්මණං අපමානං පරිත්තාරම්මණං කියලා. මෙන්න මෙතන. ඒතර මේකත් එක්ක මේ දෙකත් එක තමයි මෙතන මේ ප්‍රතිපදා හතරත් එක දාලා 8ක් හත්තුකයක් එන්නේ. කීමාශතන අට්ඨක්ඛත්තුකං කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං ධන්ධා විඤ්ඤං පරිත්තං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දහා භිඤ්ඤං අප්පමානං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං කිප්පා විඤ්ඤං පරිත්තං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං කිප්පා භිඤ්ඤං අප්පමානං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛා පටිපදං දන්දහා විඤ්ඤං පරිත්තං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති
සුඛාපටිපදං දන්දහා විඤ්ඤං අප්පමානං පරිත්තාරම්මනං තස්මින් සමයේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පමානං පරිත්තාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය ජානාමි පස්සාමීති විතක්ක විචාරාණං භූපසමා පෙය්‍යාලං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං පඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛපටිපදං දන්දහා විඤ්ඤං පරිත්තං පරිත්තාරම්මනං පෙය්‍යාලං දුක්ඛපටිපදං දන්දහා විඤ්ඤං අප්පමානං පරිත්තාරම්මනං පෙය්‍යාලං දුක්ඛපටිපදං කිප්පා විඤ්ඤං පරිත්තං පරිත්තාරම්මනං පෙය්‍යාලං දුක්ඛපටිපදං කිප්පා විඤ්ඤං අප්පමානං පරිත්තාරම්මනං පෙය්‍යාලං සුඛාපටිපදං දන්දහා විඤ්ඤං අප්පමානං පරිත්තාරම්මනං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පා විඤ්ඤං අප්පමානං පරිත්තාරම්මනං තස්මින් සමයේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා අට්ඨක්ඛත්තුකං යත් කියනෝනේ පොඩ්ඩක් වෙන අවසන්. මෙතන අපි අට කතාව පොඩ්ඩක් කියවගෙන යමු. දැන් මෙතන මේ තව මෙතන කියන අට කතාව විස්තර කරන කාරණේ තමයි සන්නහස මේ දැන් මෙතන මේ පරිත්තම් පරිත්තාරම්මනං අප්පමානං පරිත්තාරම්මනං කියලා තමයි මේ හැම එකකම ආවේ. කියන්නේ අප්පමානාරම්මන කියන වචනේ පාවිච්චි කරුවේ නැහැ. ඒ වචනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒතකොට දැන් ඇයි ඒක දේශනා නොකරන්නේ කියලා මෙතන කරුණු කාරණා දක්වනවා. හරි. ඒතර මෙතන ඇත්තටම කරුණු කාරණා දෙකක් දක්වන බව පේනවා. අර්ථ මේ කාරණා දෙකකින් මේක පැහැදිලි වෙනවා. කියමු අස්න එක. පරිත්තං පරිත්තාරම්මනං අප්පමානං පරිත්තාරම්මනන්ති ඉද පරිත්තානීති ආගතත්තා අප්පමානාරම්මනතා න ගහිතා පරතෝ අප්පමානානීති ආගතත්තා පරිත්තාරම්මනතා අට්ඨ කතායම් පන්න පුත්තං ඉමස්මින් ඨානේ චත්තාරි චත්තාරි ආරම්මනානි අගහෙත්වා ද්වේ ද්වේ යේව ගහිතානි කිං කාරණා චතුසුහි ගහිතේසු දේශනා 16ක් කත්තුකා හෝති සත්තාරාව හෙට්ඨා 16ක් කත්තුකා දේශනා කිලංජම්හි තිලේ පත්තරන්තේන විය විත්තරතෝ කතිතා තස්ස ඉමස්මින් ඨානේ අට්ඨක් කත්තුකං දේශනං කාතුං අජ්ජාසයෝ තස්මා ද්වේ ද්වේ යේව ගහිතා නීති වේදිතබ්බා නීති. මෙතන පිටබැද්දන සාස්ත්‍රස දැන් මෙතන අප්පමානානි කියන එක ආයේ පහළ තියෙන්නේ නේද? සනස. ඔව් නේද. ආයද සුවර්ණ දුබ්බන්නානි කියන එකට දැන් අපි ඇවිල්ලා තියෙන පෙළේ. ඔව්. එතන වක්කරේ තියෙනවා පොඩි කාරණයක් මට තේරෙන්නේ. ඔය මෙතන විස්තර කරන්නේ මේ අර ආරම්මන චතුක්කයෙන් දෙකයිනේ කිව්වේ. එහෙමයි. ඒකට හේතු නේද දක්වන්නේ. එහෙමයි. මට හිතෙන්නේ මේ ඡේදෙ මෙතන පාවනම් හරි කියලා. හරි කියන්නේ. හදන්න නේ කියන්නේ. අර අපි පැහැදිලි කරන්න වෙලා තියෙන මේ පිළිවෙලට තමයි. දැන් අපිට අතර මේ වචන ටික පැහැදිලි කරගෙන අප්පමානානි අභිමුය කියනවා මේ ඉදිරියට එන්නේ.
ඔව්. මෙතන තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අට කතා මේ පෙළේ තියෙන්නේ ආයේ සුවර්ණ දුබ්බන්නානි කියන ටික තමයි. ඔව්. මං හිතන්නේ එතනත් දැන් අප්‍රමාණ ආරම්මණයේ මේ ඔය කියන කාරණාව ආරම්මන දෙකයි ඉන්නේ. ඒකෙත් සුවර්ණ දුබ්බන්නානේ තියෙනවනේ. එතකොට ඔක්කොම අල්ලලා එකට තමයි විස්තර කරනවා ඇත්තනේ. යටින්. එහෙම එකක් තමයි සාමේ. ඔක්කොම එකතු කරලා තමයි කියන්නේ. ඔව් ඉතින් යටින් එහෙම තමයි. එහෙම හරි. කොහොම නමුත් අපි මේක පැහැදිලි කරගන්න දැන් මේ පරිත්තම් පරිත්තාරම්මණන් කියලා තියෙනවානේ. එතන කියනවා දැන් මේ පරිත්තම් පරිත්තාරම්මණන් අප්පමානම් පරිත්තාරම්මණන් කියලා තියෙනවානේ. මේ තැන්වල මේ පරිත්තානි කියලා එනවානේ. පරිත්තානි කියලා එනවා කොහෙද? පාළියේ. මෙන්න මෙතන මුලින් එනවානේ. බහිද්ධා රූපානි පස්සති පරිත්තානි කියලා. ඒ කියන්නේ ඒ රූපයේ ස්වභාවය ගැන තමයි කියන්නේ. ඒක පරිත්තයි කියලා කියනවා. අන්න ඒ නිසා මොකද කියන්නේ? අප්පමානාරම්මනතා න ගහිතා. මේකේ අප්පමානාරම්මන භාවය කියන්නේ මේ නිමිත්තේ අර අපි කලින් කතා කරේ හොඳට වැඩිච්ච ලොකු නිමිත්තක් ගැන කියලා. එතකොට ඒ නිමිත්ත ගැන මෙතන ගන්නෙ නෑ කියලා කියන්නේ. පරතෝ අප්පමානාතීති ආගතත්තා පරිත්තාරම්මනත්තා න ගහිතා. හරි. කියන්නේ පරතෝ ගැන මේ පස්සේ මේ ක්‍රමයේ විස්තර කරනවා මේ අප්පමානානි කියලා කියන්නේ බහිද්ධා රූපානි පස්සති අප්පමානානි කියලා විස්තර කරනවා. කියන්නේ නිමිත්ත මේ නිමිත්තේ බාහිරින් ගන්න එකේ මේ විශාලත්වය ගැන කියන එක විශාල එකක්. එතකොට ඒ නිසා මේ පරිත්තාරම්මනතා එතන ඇවිල්ලා එතන පරිත්තාරම්මන භාවය ගැන මේ දේශනා කරන්නේ නැහැ. එතකොට ඒ කාරණේ දක්වනවා. හැබැයි මේ අට කතාවේ මේක තවදුරටත් ටිකක් වෙනස් විදිහකින් කියනවා. මොකද්ද අට කතාවෙන් පන උත්තම්. එතකොට මේ අට කතාවෙන් කියලා කියන්නේ ඇත්තටම මම හිතන්නේ මේක මේ පැරණි මේ පෞරාණට්ට කතාවෙන් මම හිතන්නේ මේ කියන්නේ. ඔව් පෙර තිබ මහා අට කතාවේ තමයි මේ කාරණේ කියනවා කියලා මේ සම්නේ පරිවර්තනය කරලා තියෙනවා. එතන කියනවා සන්නහස කොහොමද මේ ඉමස්මින් ඨානේ චත්තාරි ආරම්මනානි අග්ගහෙත්වා ද්වේ ගහිතානි කිං කාරණා. දැන් මේ අට කතාවේක උද්දෘත කරලා පෙන්නන්නේ. කොහොමද මෙතන මේ චත්තාරි ආරම්මනානි අග්ගහෙත්වා. හරි කියන්නේ දැන් අර අප්පමාන ආරම්මණයත් කියලා අරගෙන හතරක් හදන්නේ නැතිව ද්වේ ගහිතානි. ඒතර දෙකක්ම තමයි දෙක තමයි මෙතන අරගෙන තියෙනකින් කාරණා. කවර හේතුවක් නිසා. චතුසුහි ගහිතේසු දේශනා 16ක් කත්තුකා හෝති. ඒතර මේ හතරක් ගත්තයින් පස්සේ මේ දේශනාව 16ක් කත්තුකයක් වෙනවා. ඊට පස්සේ කියනවා සත්තාරාච්ච කියලා මෙතන චකාරයක් තියෙන්නේ. සත්තාරාච්ච කියන්නේ එතන බුදුරජාණන් වහන්සේ විසින්ද හෙට්ටා 16ක් කත්තුකා දේශිතා. ඒතර පහළ මේ 16 කත්තුකයක් දේශනා කරා කියලා කියන්නේ. කිලංජම්හි තෙලේ පත්තරන්තේ විය විත්තාරතෝ කතිතා. ඒතර කිලංජම්හි තෙලේ පත්තරන්තෝ කියනකොට කිලංජම් කියන්නේ මේ පැදුරනේ. පැදුරක් මැත්තේ මොනවාද? තල අතුරනවා වගේ මේක හොඳට විස්තරව මේ දේශනා කරලා තියෙනවා කියලා කියන්නේ. හැබැයි ඊට පස්සේ කියනවා තස්ස ඉමස්මින් ඨානේ අට්ඨක්කත්තුකං දේශනං කාතුං අජ්ජාසයෝ හෝති. ඒතර තස්ස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ විදිහ ආද්‍යාශයක් තියෙනවා. මොකද්ද? මෙතනට ඇවිල්ලා අට්ඨක්කත්තුකං දේශනං කාතුං. මේ අට්ඨක්කත්තුකයක් දේශනා කරන්න මෙතන භාග්‍යතුන් වහන්සේගේ ආද්‍යාශයක් තියෙනවා. අන්න ඒ නිසා වේදේයව ගහිතානීති වෙදි තබ්බානි. ඒ නිසා මේ ද්වේද්වේයව ගහිතානි. මේ දෙකක් බැගින් කියන ආරම්මන දෙක බැගින් මෙතන ගත්තා කියලා අපිට දැනගන්න කියලා කියන්නේ. හරි. පැහැදිලිනේ කාරණේ. එතන මෙතන කරුණු දෙකක් කියන්නේ ක්‍රම දෙකකට කියන්නේ. එතන භාග්‍යතුන් වහන්සේගේ ආද්‍යාශය වශයෙන් කියන එකත් මෙතන අර මහා අට කතාවේ තිබ්බ කාරණේ දක්වනවා. භාග්‍යතුන් වහන්සේගේ ආද්‍යාශය මොකද්ද? අට්ඨක්කත්වයක් දේශනා කරන එක. ඒතර මේ ආද්‍යාශයත් මේ අට කතාව විස්තර කරනවා. ඊට අමතරව මේ තව කරුණක් තමයි මෙතන මේ කියන්නේ මොකද්ද මේ අර ආරම්මණය පැත්තෙන් සලකලා ඉවර වෙලා. يعني බහිද්ධ ආරම්මණය පරිත්ත නිසා එතනට අප්පමාන ආරම්මණය කියන එක ගන්නෙ නෑ. බහිද්ධ ආරම්මණය අප්පමානානි කියලා එන තැනදී අපි තාම මේක හම්බුනේ නෑ. අපිට ඉදිරියේදී ඒක හම්බ වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒතර එතනදී අර පරිත්තාරම්මන භාවය ගන්නෙ නෑ. පැහැදිලිනේ කාරණේ. ඔකර ගැටලු දෙනවා අහන්න පුළුවන්. මේ මෙතන සනස පොඩ්ඩක් අවසරයි මේ අප්පමාන ආරම්මණය ගන්න නැහැ කියලා කිව්වේ. මෙතනද? පළවෙනි එකම එහෙමයි. ඔව්. දැන් මෙතන මුල තියෙනවානේ මේ පාළිය හැම එකේම අපි මේ කතා කරපු එක ආවද මෙතන පරිත්තානි කියන පදයට එක්කනේ ආවේ. හැම තැනම බලන්න උඩ මේ ටික විස්තර කරන්න පටන් ගන්න තැනදීම අභිභායතරාණි ගැන කියන තැනදීම පරිත්තානි කියන වචනේ පාවිච්චි කරේ.
බාහිර රූපයන් දකිනවා. ඒ කියන්නේ බාහිර ආරම්මණයක් ගන්නවා. ඒක පරිත්තයි කියලා කියන්නේ. එතකොට එහෙමයි. ඒකම පරිත්තයි නම් මේ ඒක අපමාන ආරම්මණයි කියලා කියන්න බෑනේ. එහෙමයි. ඒකම පරිත්තයි නම් ඒක අපමාන ආරම්මණයි කියන්න බෑ. එතකොට ඒ නිසා ඒක එහෙමයි. කියන්නේ කොහොමද? පරිත්තාරම්මණම් කියලාම තමයි කියන්නේ. හැබැයි පරිත්තාරම්මණම් කියලා කියන්නේ සම්බන්ධ කරගන්න මොනවද? එකක් පරිත්තං කියන පදය. ඒ කියන්නේ අර ධ්‍යානයේ වශීභාවයටපත් වුණාද නැද්ද කියන කාරණය මත මේ වශීභාවයටපත් වුනේ නැහැ කියන කාරණය මත පරිත්තං කියන එක පාවිච්චි වෙනවා. ඊළඟට අපමානං කියන එක පාවිච්චි වෙනවා. ඒ ධ්‍යානයේ හොඳට වශීභාවයටපත් වුණා කියන කාරණය මත. හරිද කියන කාරණය. ඒතර ඕකම අනිත් පැත්ත වෙනවා අපිට ඉස්සරහට. ඔය කියපු එකම අනිත් පැත්ත. ඒතර ඉන්නේ අපමානානි කියලා. පැහැදිලිද කාරණය? එහෙමයි. ආයස්මික එතකොට අර අට කතාය බණ උත්තං කියපු තැන හතරක් වශයෙන් ගත්තාම 16 එන්නේ පටිපදත් එක්ක මිශ්‍ර වීමෙන්ද? එතන කියන්නේ සවස මේ 16ක් ගත්තොත් වෙන වැඩේ තමයි කියන්නේ. නෑ 16ක් එන 16ක් හැටියක් නෙවෙයි. නේ කියන්නේ. 16ක් නෙවෙයි 4ක් ගත්තොත් මේක 16ක් අත්තුකයක් වෙනවා. හැබැයි ඔව් බුදුරජාණන් වහන්සේගේ ආද්‍යාසය මම මොකද? අහන්නේ අර 16 වෙන්නේ මෙතන කොහොමද කියලා. 16 වෙන්නේ සවන්හන්ස. දැන් ඔව්. අට කතාව කියන විදිහට අට කතා ක්‍රමෙන් කියන විදිහට මෙතන දැන් 16ක් අත්තුකයක් කිව්වොත් මේ 16ක් අත්තු කියන්නේ විතර ආරම්භන 4 ගත්තොත් 16ක් ඔව්. අත්තුකයක් වෙනවා කියලා කියන්නේ. ඒක තමයි මගේ මෙතන ගැටලුව මේ ඒක 16ක්වත් වෙන්නේ මොකෙන් වැඩි වෙලාද? පටිපදා 4ෙන්ද? පටිපදා 4යි ආරම්භන 4යි සවන්හන්ස. හරි හරි හරි. ඒතර මෙතන අධ්‍යාශයේ 8ක් අත්තුකයක් දේශනා කරන එක. ඒකයි මේ කියන්නේ සවන්හන්ස. මට පේන්නේ සවන්හන්ස මෙහෙම මේ ලියලා තියෙන එකේ අපිට අර අපි පදානුපිළිවෙලමත් එක්කනේ හැමතිස්සෙම බලාගෙන ගිය අට කතාවේ. මෙහෙම කියන එකේ මෙහෙම අටුවාචාරින් වහන්සේ මේ පද ටික පදානුපිළිවෙල විස්තර කරන එකේ යුක්තියක් තියෙනවා කියන එක. මොකද මේ දැන් මෙතනට ඇවිල්ලා මේ ඡේදයට ඇවිල්ලා මේ ඡේදය ඇවිල්ලා මේ අපමානානි කියන එකක් විස්තර කරනවානේ. ඒතර එතනදී ඇත්තටම කියන්නේ මොකද්ද මේ? පරතෝ කියලා කියන්නේ ඉදිරියේ අපමාන කතාවක් එනවා. එහෙමනේ කියන්නේ සංසනේ. ඒතර මෙතනදී උඩදී කියනවා අපමානානි කියන එකේ අර්ථය. ඉදිරියේ එන පදයක් හැබැයි. ඒතර දැන් පරිත්තානි කියන එකත් විස්තර කරානේ. ඒ නිසා අපමානානි කියන එකත් එතන කියනවා සංස. මට හිතෙන්නේ එහෙම තමයි ඒක ගන්න වෙන්නේ කියලා. හැබැයි ඔව් ඊට පස්සේ ඒකට අදාළව සම්බන්ධ කරගෙන දක්වනවා මේ අභිභූය කියන පදේ. ඒ අපමානානි කියන කාරණයට අදාළව සම්බන්ධ කරගෙන දක්වලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් පෙළේ ගියාම පෙළේ ආයි තව තියෙනවා. දැන් සුවන්න දුබ්බන්නානි කියලා පදයක් තියෙනවා. සුවන්න දුබ්බන්නානි කියලා එකක් තියෙනවා. මොකද්ද මේ සුවන්න දුබ්බන්නානි කියලා කියන්නේ? සුවර්ණ දුර්වර්ණ ඌ කියලා. ඒක එහෙමම කියවගෙන යමු ආශ්‍රය. මේක පරිවර්ත කියවගෙන යමු. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි තානි අභිභුය ජානාමි පස්සාමිති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤේ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි තානි අභිභුය ජානාමි පස්සාමිති විතක්ක විචාරාණං වූපසමා පෙය්‍යාලං ဒ ද්විතීයං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං පඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති. හරි. එතකොට අපි දැන් මේ මෙතන සුවන්න දුබ්බන්නානි කියන එක පදේ අපි මේ පැහැදිලි කරගනිමු. අට කතාවට ගිහිල්ලා
සනස අවසර ඇහෙනවද? ඔව්. සුවන්න දුබ්බන්නානීති පරිසුද්ධා අපරිසුද්ධ වන්නානි පරිසුද්ධානිහි නීලාදීනි සුවන්නානි අපරිසුද්ධානි ච දුබ්බන්නානීති ඉද අදිප්පේතානි. හරි. එතන ආගම අතර අට මේක මම කියන්නම්. මෙතන මට ඇත්තටම පොඩ්ඩක් තව ටිකක් කියව ගන්න තියෙනවා මේ මෙතන පැහැදිලි කිරීම මම ඒක අනිත් දවසේ පැහැදිලි කරන්නම්. අ, මෙතන තියෙනවා සුවන්න දුබ්බන්නා නීති පරිසුද්ධා පරිසුද්ධ වන්නානි. එතන සුවන්න දුබ්බන්න කියනවාද පරිසුද්ධ සහ අපරිසුද්ධ වන්න. කියන්නේ මේ කසිනේ සම්බන්ධයෙන් කියන්නේ. එතකොට දැන් විස්තර කරනවා මොකද්ද? පරිසුද්ධානි නීලාදීනි සුවන්නානි කියලා. එතකොට පරිසුද්ධ වන නීලාදී ඒවා ටික සුවන්නයි කියලා කියනවා. ඊට පස්සේ අපරිසුද්ධානිච දුබ්බන්නානි. එතකොට අපරිසුද්ධ වන මේ නීලාදී වර්ණ ටික දුබ්බන්නානි කියලා කියනවා. එතකොට ඒක තමයි මෙතන අදහස තියෙන්නේ. මෙතන මේ ආගමට්ටකතාසු කියන ඉඳන් ඒ තැන් ටික අපිට දැනට මේ අර්ථය ඇති මේක පැහැදිලි කරගන්න. මේ මට පොඩ්ඩක් මේක නැවත වතාවක් කියව ගන්න ඕනේ මේක මේ පැහැදිලි කරන්න. මේ අටුව මේ අනිත් පොත් ටිකත් පොඩ්ඩක් බලන්න වෙනවා මට ඒකට හම්බුනේ නැහැ වෙලාවක්. අ, ඔව්. ඊට පස්සේ අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති කියන එකේ එතකොට අජ්ජත්තං රූප සංඤී අරූප සංඤී කියලා තියෙනවානේ. එකයිද තියෙන්නේ දෙකද තියෙන්නේ? එකයි තියෙන්නේ. එකයි සූත්‍ර තියෙන්නේ. පිටකෙන එකයි තියෙන්නේ. අජ්ජත්තං අරූප සංඤීති ඉදං සත්තු දේශනා විලාසමත් කියලා බුරුම පොතේ තියෙන සම්නේ නම් තියෙන්නේ. චට සංගායනත් එහෙම තියෙන්නේ. අජ්ජත්තං අරූප සංඤීති ඉදං සත්තු දේශනා විලාසමත් මේව. ඔව්. ඒක අපි අර උඩ එකට මම හිතන්නේ සම්බන්ධ වෙන්නේ. මේ මෙතනට නෙමෙයි ඈ. ඔව්. ඊට පස්සේ මේ අයන්තාව චතුසු අභිභායතනේසු අපුබ්බ පද වන්නනා කියලා දක්වනවා. ඊට පස්සේ කියනවා සුද්ධිකනාය පටිපදා ભેදෝ පනෙත්ත පඨවි කසිනේ උත්තනායනේව ඒකේ කස්මින් අභිභායතනේ වේදි තබ්බෝ. ତර මේ සුද්ධිකනාය පටිපදා ભેදේ පඨවි කසිනේ කියපු විදිහට අනිත් තැන්වලත් ගන්න කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කේවලං හෙත්ත ආරම්මන චතුක්කං ආරම්මන දුකං හෝති. සෝලසක්කත්තුංච අට්ඨකත්තුකං සේසං තාදිසමේව. ඒතර ඒ තැන්වල මේ ආරම්මන චතුක්කයයි ආරම්මන දුකයයි තමයි ඒ තැන්වලත් එන්නේ. ඒතර ඒ තැන්වලත් සෝලසක්කත්තුකයයි අට්ඨකත්තුකයයි එනවා කියලා කියන්නේ. ඒ තැන්වල. ඊට මේ ආරම්භන දුකේ කිව්වේ මේ සුවන්න දුබ්බන්න එකද? නෑ. ආරම්මන දුක කියලා කිව්වේ සුවර්ණ දුබ්බන්න එකට නෙමෙයි ආශ්‍රය. සුවර්ණ දුබ්බන්න එකට නෙමෙයි කියන්නේ අර දෙකක් අරගෙන අට්ටක්කත්වයක් හදන්නේ. පරිත්තාරම්මන එකයි මේ අපමාන පරිත්තාරම්මන එකයිනේ. එහෙමයි. දෙක සුද්ධිකේකනේ අවසරයි සංස. සුද්ධිකේකද? නෑ අර කියවන සුද්ධිකේ එකයි ප්‍රතිපදා හතරයි ආරම්මන දුකයි කියලා. ඔව්. ඔය ආරම්මන දුකේ ඔය කියන්නේ. එහෙමයි. ආරම්මනේ දුකයක් විතරක් වෙන්නේ. එහෙමයි. ඒකෙන් තමයි අට්ටක්කත්වකේ හදාගන්නේ. යතස්සෝ කිව්වේ මුලින්ම අපි ගත්ත හතරනේ. කියන්නේ මේ ආරම්මන හතරට ගත්ත එක. ඔව්. ඒ හතර ගත්තේ ගන්න එක. අවසරයි සංස මෙතන සෝලසක්කත්වයක් හැදුවේ නැහැ නේද? මේ සුවන්න දුබ්බන්න එකත් ආතනත මෙතන තියෙන්නේ මේ සෝලසකත්තුක නෙවෙයිනේ. පන්න රසනේ දෙන්නේ. කියවන සෝලසකත්වයක් එනවා කියලා නේ සංස.
ම්ම්. මෙතන සානස අවසරයි වෙනස නේද කියන්නේ අතන 16ක් තිබ්බා මෙතන 8යි තියෙන්නේ කියලා. එතන ඔව් අර උඩ එකනේ කියන්නේ 16ක් වුණා මෙතන 8ක් වුණා කියලානේ කියන්නේ නේද? 16ක් කිව්වේ මේ අර කසිනේනේ ආ පටවි කසිනේ. ඔව් මෙතන සමායන්න මේ මෙතන මේ යමන් කිව්වේ ආරම්මන චතුක්කය ආරම්මන දුකයි එනවා කියලානේ කිව්වේ. යාසුන් කියන කාරණේ හරි. මේ කියන එක හරිද? මේ ආරම්මන චතුක්කං ආරම්මන දුකං හොති කියලා මම දැන් මේ කිව්වේ ආරම්මන චතුක්කයක් තියෙනවා ආරම්මන දුකයක් තියෙනවා කියලා. එහෙම නෙමෙයි පරිවර්තනය කරන්න ඕන. මෙතන කියන්න ඕන මේ ආරම්මන චතුක්කය ආරම්මන දුකේ වෙනවා කියලා කියන්න ඕන. ඊට පස්සේ 16ක් අත්තුකේ 8ක් අත්තුකයක් වෙනවා කියලා කියන්නේ. හරි. එහෙම තමයි එන්නේ. සේසන් තාවිසමෙන්. එහෙම. මේ යට පන්න රස කියලා නවකා කියලා තියෙන්නේ. 179 තියෙනවා. ගාන එකතු කරලා. ඔව්. ඊට පස්සේ මේකත් කියවගෙන වන්සු. ඒව මෙත්ත ඒකේකස්මින් අභිභායතනේ ඒකෝ සුද්ධික නවකෝ චත්තාරෝ පටිපදා නවකා ද්වේ ආරම්මන නවකා ආරම්මන පටිපදා මිස්සකේ අට්ඨ නවකාති පන්න රස නවකාති චතුසුපි අභිභායතනේසු සමසට්ටි නවකා වේදිතබ්බා. එතන එතකොට 60ක් වෙන හැටි කියන්නේ කොහොමද? සුද්ධික නවක එනවා. ඊළඟට සුද්ධික නවක එකක් එනවා. චත්තාරෝ පටිපදා නවක 4ක් එනවා. ආරම්මන නවක 2ක් එනවා. ඊට පස්සේ ආරම්මන පටිපදා මිස්සකේ 8ක් එනවා. ඒ විදිහට මේ නවකාති පන්න රස නවක. මේ නවකයන් 15ක් එනවා. ඊට පස්සේ චතුසූපි අභිභායතනේ සමසට්ටි නවකා වේදිතබ්බ. ඒතර අභිභායතන 4ක් තියෙනවානේ. අපි තාම 2යි ඇත්තටම කරේ. හරි. 2යි කරේ. මොකද්ද? ඒ ආරම්මන 2ක් විතරක් අරගෙන තමයි මෙතන මේ කිව්වේ. මේ ඒතර 60ක් එන්නේ අර අපමානං කියන එකත් එක්කනේ සංස. ඔව්. අපමානං කියන එකත් එක්ක තමයි අපමානානි කියලා දෙන්නේ. අපමානානි කියලා පදයක් එනවා ඉදිරියේ විස්තර කරනවා. මෙන්න මෙතන ඉඳන්. තාම මෙතනට ආවේ නැහැ නේ. මේ ඡේදයෙන් පස්සේ එන්නේ. එතකොට ඒකත් ඒ ක්‍රමයක් එක්ක තමයි මෙතන මේ 60ක් එන්නේ. ඔව් දැන් යට තියෙන නීලානි කියලා ඊළඟ මේ අභිභායතන ටිකනේ. එතකොට මුල් අපමානානි ආදී අභිභායතන ටිකක් කියවෙන්න ඕනනේ. එහෙමයි. ඒ හතර ඉවර කරලා තමයි ඔය ගාන එකතු කරන්න වෙන්නේ. එහෙමයි. ඒ 60 එන්නේ මේ විදිහට තමයි එන්නේ සංස. හරි. දැන් අපි මේ එතන පාලිය කියමුනේ අසු මෙතන ඉවරනකම්. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි තානි අභිභූය ජානාමි පස්සාමීති විතක්ක ਵਿਚාරාණං වූපසමා පෙය්‍යාලං ဒ ුතියං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං පඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති යස්මින් තස්මින් සමයේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා ඉදම්පි අට්ඨක්කත්තුකං කතමේ ධම්මා කුසලා යස්මින් සමයේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමයේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා හරි. අපි කතමේ එතන ධම් එතන දැන් බලමු මේ පද දෙක තියෙනවානේ අපමානානි අභිභූය කියලා තමයි මේ දැන් අර අලුත් එකට එන්නේ. මේ පද දෙක ගැන තමයි දැන් මෙච්චර වෙලා කතා කරේ අට කතාවේ කොහෙද මේක සම්බන්ධ වෙන්නේ කොතනද දෙන්න ඕන කියලා එහෙම කතා කරේ. මේ දැන් මේ පද ටික අපි විස්තර කරගනිමු. අපමානානීති වඩ්ඩිතප්පමානානි
අභිභූයාති යෙත්ත පන යථා මහග්ගසෝ පුරිසෝ ඒකං බත්ත වඩ්ඩිතකං ලබිත්වා අඤ්ඤාපි හෝතු කිමේසා මයිහං කරිස්සතිති තං න මහන්තතෝ පස්සති ඒවමේව ඥානුත්තරෝ පුග්ගලෝ විසද ඥානෝ කිමෙත්ත සමාපජ්ජි තබ්බං න ඉදං අපමානං මෙතන සානස චට්ට සංගණාවේ නකාරයක් තියෙන න මයිහං චිත්ත ඒකග්ගතා කරණේ බාරෝ ඔතන මයිහං චිත්ත ඒකග්ගතා කරණේ භාරෝ කියන තැන එතනට වෙන්නේ නේ. නම එහෙම න මයිහං චිත්ත ඒකග්ගතා කරණේ භාරෝ අත්ථීති තානි අභිභවිත්වා සමාපජ්ජති සහ නිමිත්තුප්පාදේනේ වෙත අප්පනං නිබ්බත්තේති අත්ථෝ ඔව් එතන අපමානානි කියලා කියන්නේ මොකද්ද? වඩ්ඩිත අපමානානි. ඒතර අර දකින්න එතන බහිද්ධාය රූපානි පස්සති කියනවනේ ඒක අපමාන එකක්. ඊට පස්සේ අභිභූය කියලා කියනවා. එතන උදාහරණයක් විදිහට කියනවා මහග්ගසෝ පුරිසෝ යථාපන මහග්ගසෝ පුරිසෝ මහග්ගසෝ කියලා කියන්නේ මේ ගස ධාතුවේ තියෙන බක්කන අර්ථය තියෙන කියන්නේ මේ කනවා බොනවා කියන එක කියන්නේ මොකද්ද? භක්ෂණය කරනවා කනවා කියන එකනේ කියන්නේ. මේ මෙතන එතකොට කියන්නේ යාට හොඳට මේ හොඳට කන්න පුළුවන් කෙනෙක්. හරි. ඒ කෙනා මොකද කරන්නේ? ඒකං බත්ත වඩ්ඩිතකං ලබිත්වා. එතකොට ඒක බත්ත වඩ්ඩිතකයන් කියන්නේ ඒක ලොකු කියන්නේ ලොකු බත් ටිකක් ගැන තමයි එතන මේ අදහස් වෙන්නේ. මේ ඒක අරගෙන අඤ්ඤම්පි හෝතු මේ වෙන මොනාහරි දෙයක් වෙන එකක් තිබේවා මොකක් හරි තියේවා ඒතං මයිහං කිං කරිස්සති. එතකොට මේක මේ කියන මේ බත් ටික මං වෙනුවෙන් මොකද්ද කරන්නේ කියලා අහලා තං මහන්තතෝ න පස්සති යත. ඒතර ඒක මහත් කියලා හිතන්නේ නැහැ ඉතින්. එයාට මහත් වුණා කියලා ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දෙයක් අතර කන්න පුළුවන් කියලා කියන්නේ. අන්න ඒ විදිහට මොකද එතන අඤ්ඤෝපි කියන තැන මේ දැන් ටිකක් ඒ කියන්නේ ලැබුණත් එයාට තව මල ගන්න පුළුවන් නම් එයා අඤ්ඤෝපි තවත් තියෙනවා නම් ඒත් පුළුවන් කියන ඒත් වගේ කවන්නේ අදහසක් ගන්නවා. අන්න හරියට හරි අර්ථය තමයි කියන්නේ වෙන බත් ටිකක් තිබ්බත් කවන්නේ නැහැ. හරි කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙම කළා යා මොකද කරන්නේ? මේ ඒක කියන්නේ මොකක්ද සමහර ඊට පස්සේ මෙන්න මේ විදිහට ඥානෝත්තර පුද්ගලයා විසද ඥානයක් තියෙන කෙනෙක්. ඒකට එයා මොකද කරන්නේ? මේ කිමෙත්ත සමාපජ්ජි තබ්බං මේ මෙන්න මෙතන ඉතින් සමාදිනවා කියන එක මේ ආරම්මනේ එත කියන්නේ මේ ආරම්මනේ සමාදින එකකින් මේ කවරක්ද? ඉදං අප්පමානං මේක ඉතින් අප්පමාන එකක් නෙමෙයි. මයිහං චිත්තේකාග්‍රතා කරණේ මගේ සිත ඒකාග්‍රතා කිරීමෙහි බහාරෝණ අත්ති. මේක බහාරයක් නෑ කියලා කියන්නේ. එතකොට තානි අභිභවිත්වා. එතකොට තානි අභිභවිත්වා සමාපජ්ජති. ඒ අප්පමාන ආරම්මණය අභිභවනය කරලා සමාදිනවා කියලා කියන්නේ. එතකොට එතනක් තියෙන්නේ මොකද? අර කලින් විදිහම තමයි සහ නිමුත්තුප්පාදේ නිමිත්ත අප්පණං නිබ්බත්තේති इति අත්තෝ. ඒ නිමිත්ත උපදවනත් එක්කම අර්පණාව පහල කරගන්නවා කියන අර්ථය තමයි කියන්නේ. හරි. එතකොට අපි පරිත්තාරම්මණන් ටික කිව්වා. එතකොට දැන් මේ ඔක්කොම ටික අටකතාවේ පැහැදිලි කරගෙන තියෙන්නේ. එතකොට අපි මේ ටික කියවගෙන යන්න තියෙන්නේ දැන් මේ අර අප්පමානානි කියන ටික පැහැදිලි කරගෙන යන්න තියෙනවා. විභායතන තව කොටසක් තියෙනවා ඉදිරියට. මේ අපි ඉස්සලා මේ ටික කියවගෙන යමු. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤේ බහිද්ධා රූපානි පස්සති අපමානානි තානි අභිභූය ඥානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි
තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විතක්ක විචාරාණං රූපසමාපේයාලං ဒ ුතියං ඥානං පේයාලං තතියං ඥානං පේයාලං චතුත්ථං ඥානං පේයාලං පඨමං ඥානං පේයාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා චතස්සෝ පටිපදා චතස්සෝ පටිපදා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පේයාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දහා විඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පේයාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං කිප්පා භිඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පේයාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛා පටිපදං දන්දහා විඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පේයාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛා පටිපදං කිප්පා භිඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විතක්ක විචාරාණං රූප සමාපේයාලං ဒ ුතියං ඥානං පේයාලං තතියං ඥානං පේයාලං චතුත්ථං ඥානං පේයාලං පඨමං ඥානං පේයාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දහා විඤ්ඤං පේයාලං දුක්ඛා පටිපදං කිප්පා භිඤ්ඤං පේයාලං සුඛා පටිපදං දන්දහා විඤ්ඤං පේයාලං සුඛා පටිපදං කිප්පා භිඤ්ඤං තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා චතස්සෝ පටිපදා ද්වේ ආරම්මනානි කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පේයාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති පරිත්තං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පේයාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති අප්පමානං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විතක්ක විචාරාණං රූප සමාපේයාලං ဒ ුතියං ඥානං පේයාලං තතියං ඥානං පේයාලං චතුත්ථං ඥානං පේයාලං පඨමං ඥානං පේයාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති පරිත්තං අප්පමානාරම්මනං පේයාලං අප්පමානං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා ද්වේ ආරම්මනානි කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති
අප්පමානානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං දන්දහා විඤ්ඤං පරිත්තං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං දන්දහා විඤ්ඤං අප්පමානං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං කිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පමානං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාපටිපදං දන්දහා විඤ්ඤං පරිත්තං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාපටිපදං දන්දහා විඤ්ඤං අප්පමානං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පමානං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි තානි අභිභූය ජානාමි පස්සාමීති විතක්ක විචාරාණං රූප සමා පෙය්‍යාලං ဒ ුතියං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං පඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං දන්දහා විඤ්ඤං පරිත්තං අප්පමානාරම්මනං පෙය්‍යාලං දුක්ඛාපටිපදං දන්දහා විඤ්ඤං අප්පමානං අප්පමානාරම්මනං පෙය්‍යාලං දුක්ඛාපටිපදං කිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමානාරම්මනං පෙය්‍යාලං දුක්ඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පමානං අප්පමානාරම්මනං පෙය්‍යාලං සුඛාපටිපදං දන්දහා විඤ්ඤං පරිත්තං අප්පමානාරම්මනං පෙය්‍යාලං සුඛාපටිපදං දද්දහා විඤ්ඤං අප්පමානං අප්පමානාරම්මනං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමානාරම්මනං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පමානං අප්පමානාරම්මනං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා
අපරම්පි අට්ඨක්ඛත්තුකං ඛතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි සුවන්න දුබ්බන්නානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා ඛතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අප්පමානානි සුවන්න දුබ්බන්නානි තානි අභිභූය ජානාමි පස්සාමීති විතක්ක විචාරාණං වූපසමා පෙය්‍යාලං ဒ ුතියං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං පඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා ඉදම්පි අට්ඨක්ඛත්තුකං ඛතමේ ධම්මා කුසලා යස්මින් සමේ එතන රූපෝපපත්තියා මග්ගං එතන ආයසු පොඩ්ඩක් ඉන්න. දැන් මේ අපි අලුත් එකකට එන්නේ. දැන් මේක තමයි පංචම අවිභායතනය කියලා දක්වන්නේ අට කතාවේ. එතන අලුතෙන් පද ටිකක් දැන් නීල කසිනියත් එක්ක අරගෙන බහිද්ධා රූපානි පස්සති කියලා කසිනිය කියනවා මොන කසිනියද කියලා. මේ වර්ණ කසිනියක්. ඒතර නීල වන්නානි ඊට පස්සේ නීලානි නීල වන්නානි නීල නිදස්සනානි නීල නිභාසානි කියලා මේ පද ටිකක් එක්ක තමයි මෙතන මේ දේශනා කරන්නේ. හරි. අපි එකත් දැනගෙනම මේක කියවගෙන යමු. ඊට පස්සේ අට කතාවට ඇවිල්ලා අපි කියවගෙන යමු මොකද්ද මේ නීල වන්නානි කියලා කිව්වේ. ඒ ටික අපි පොඩ්ඩක් මේ පැහැදිලි කරගනිමු. කියමු. ඛතමේ ධම්මා එහෙම ඛතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති නීලානි නීල වන්නානි නීල දස්සනානි නීල නිභාසානි තානි අභිභූය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා ඛතමේ ධම්මා කුසලා ඔව් අපි අට කතාව කියමු. කියවගනිමු. පංචම අභිභායතනාදීසු නීලානීති සබ්බ සංගාහික වශයෙන් වුත්තං නීල වන්නානීති වන්න වශයෙන් නීල නිදස්සනානීති නිදස්සන වශයෙන් අපඤ්ඤයමාන මෙතන විවරාණිනේ තියෙන්නේ. ඔව් විවරාණි කියලා තියෙන්නේ. අපඤ්ඤයමාන විවරාණි අසම්බින්න වන්නානි ඒක නීලානේව හුත්වා දිස්සන්තිති වුත්තං හෝති. ඔව්. නීල නිභාසා මෙතන දැන් මම කියුනේ මේ පොඩ්ඩක් කියවෙන්න පංචම අභිභායතනාදීසු කියලා කියන පස්වෙනිවට තියෙන අභිභායතනය. මෙතන මේ නීලානි කියලා මුලින් ආවනේ පදයක්. ඒක සබ්බ සංග්‍රාහක වශයෙන් තමයි දේශනා කරා කියලා කියන්නේ. ඒතර සබ්බ සංග්‍රාහක කියලා කියන්නේ මේ සියලු නිල් වර්ණයන් නිල් වර්ණයන් ටික සංග්‍රහ කරමින් තමයි මෙතන මෙතන නීලානි කියලා දේශනා කරන්නේ. නීල වන්නානි කියලා කියන්නේ නීල වර්ණ වශයෙන්. ඒතර නීල වර්ණය ගැන තමයි එතන කියන්නේ. හරි. ඔව්. සාසර සියලු නිල් වර්ණ ඒ කියන්නේ මෙතන කියන්නේ මෙහෙම දෙයක්. දැන් ඊට පස්සේ කියනවා නීල වන්න, නීල නිභාස, මේ ඊළඟට මොකද්ද නීල වන්න, නීල නිදස්සන, නීල නිභාස කියලා එහෙම කියනවානේ. අන්න ඒ ටික තමයි එතන අදහස් වෙන්නේ මේ සියලු සබ්බ සංගාහික. ඔය එතන තියෙන පද ටික තමයි එතන මේ අරගන්නේ. සබ්බ සංග්‍රහක කියලා කියන්නේ. එහෙමයි. හරි. ඊට පස්සේ ඔව් සාමාන්‍යයෙන් මන්නේ කියන්නේ හරි. ඊට නීල නිදස්සනාති නිදස්සන වශයෙන් කියලා. ඒතර නීල නිදස්සනානි වශයෙන් කියලා කියන්නේ ඒක ඒ දැකීම් වශයෙන් තමයි කියන්නේ. ඒකේ කියනවා මොකද්ද? අපඤ්ඤායමාන විවරාණි කියලා. එතකොට කියන්නේ මේක හොඳට මේ ප්‍රකට වෙන්නේ නැති කාරණයක් තමයි කියන්නේ. එතකොට මේ ප්‍රකට වෙන්නේ නැති විවරයන් එක්ක තමයි මේක තියනවා කියලා කියන්නේ. මේ කියන්නේ කාරණය තමයි මේ නිල් වර්ණය අතරේ වෙනත් මේ වර්ණයක් මේකේ ඇතුළත් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හරි ඒක කියන මොකද්ද?
අපඤ්ඤයමාන විවරාණි අසම්බින්න වන්නානි ඒක නීලානි හුත්වා දිස්සන්ති इति උත්තං හොති. ඒතර අසම්බින්නයි. මේක එක දිගට මේක මේ පේනවා කියලා කියන්නේ. හරි. කියන්නේ ඒක අතර හිඩස් පේන්නේ නැහැ. මොකුත් ඒ කියන්නේ වෙන වර්ණයක් එන්නේ නැහැ. ඒක අසම්බින්නයි කියලා කියන්නේ. ඊට පස්සේ නීල නිභාසානි කියලා කියන එක ඕභාසන වශයෙන් උත්තර ඒක ඕභාස කියන්නේ මේක හොඳට මේක බබලෙනවා. මේක ආලෝකයක් එනවා කියන අර්ථය තමයි කියන්නේ. එතකොට ඒක කියනවා මොකද්ද? නීලෝභාසානි නීලෝභාස නිල් ආලෝකයේ ඇති නීල ප්‍රභායුත්තා නීල ප්‍රභාවක් ඇති රූපයන් දකිනවා කියන එක තමයි ඒකේ අර්ථය වෙන්නේ. ඒතේන තේසං සුවිසුද්ධතං දස්සේති. එතකොට මේකෙන් මේ නීල මේ කසින රූපයන්ගේ සුවිසුද්ධතං මේ සුවිසුද්ධ භාවය මේකේ දක්වනවා කියලා කියන්නේ. සුවිසුද්ධ වන්න වශයෙන් චත්තාරි ඉමානි අභිභායතනානි උත්තාන. සුවිසුද්ධ වශයෙන් මේ වර්ණයන්ගේ වශයෙන් තමයි මේ අභිභායතන හතර දේශනා කරන්නේ. ඒතර ඊට පස්සේ තියෙනවා මේ පීතානි කියලා දැන් ඊට පස්සේ එන ඒවා කියන්නේ. ඒකත් මම කියන්නම්. ඉතින් පද ටික ඊට පස්සේ තියෙන එක පීතානීති ආදීසු පීමිනාව ණයන අතෝයිදි තබ්බෝතර. පීතාදී තැන්වලත් මේ විදිහටම මේ පදවල අර්ථ මේ ක්‍රමයෙන්ම ගන්න තියෙන්නේ. නීල කසිනං උග්ගන්තන්තෝ නීලස්මින් නිමිත්තං ගන්හාති. උප්පස්මින් වා වත්තස්මින් වා වන්න ධාතුයා වා ආදිකං පනෙත්ත කසින කරණංච පරිකම්මංච අප්පනා විදංච සබ්බං විසුද්ධි මග්ගේ විත්තාරෝ උත්ත මේව යතහාච පටවි කසිනේ ඒව මෙත්ත ඒකේකස්මින් අභිභායතනේ පංචවීසති නවකා වේදි තබ්බා. ඒතර මෙතන මේ මොකද්ද නීල කසිනයක් ගනිද්දී ඒතර නීලස්මින් නිමිත්තන් ගන්න හැටි. ඒතර නිල් පාටේ තමයි නිමිත්ත ගන්නෙ. එතකොට ඊට පස්සේ කියන ඉතින් මේ මලක හරි වස්ත්‍රයක හරි ඒ වර්ණ ධාතුවක හරි ඉතින් ඒ කසින අරගෙන ඒ කසින කරන එක පරිකර්ම ඊට පස්සේ අර්පණා විධාන ඒ සියල්ල විසුද්ධි මාර්ගයේ දේශනා කරා කියලා කියන්නේ. යතහාච පටවි කසිනේ. ඒතර පටවි කසිනයට ඇවිල්ලා එතන පටවි කසිනේදී පංචවීසකයන් නවකයක් මේ නවකයන් පංචවීස 25ක් තියෙනවා කියලා දැක්කුවා. අන්න ඒ ක්‍රමයටම මේ එක් අභිභායතනයකත් 25 ගානේ නවකයන් එනවායි කියලා තමයි දක්වන්නේ. හරි. කළා ඊට පස්සේ දක්වන අභිභායතන කතා නිට්ඨිතා කියලා. හරි. අපි දැන් එතන පාළිය කියවගනිමු. කියවගෙන යමු. දැන් නීල එකනේ කිව්වේනේ. මෙතන නීල එකේ ඊට පස්සේ පීත ටික තමයි දක්වන්නේ. කතමේ ධම්මා ආශිතුනස් එහෙමයි සංස. මෙතන මේ අභිභායතනය කියලා කියන්නේ අනිත් වර්ණවලටද එතන දක්වන්නේ. අනිත් වර්ණ ටිකම තමයි කියන්නේ අභිභායතන කියලා කියන්නේ. එහෙමයි. හොඳයි. පංචම අභිභායතන ආදීසු කියලා කියනවනේ සංස. අනිත් වර්ණ ටික තමයි ගන්නෙ. එහෙමයි. කියමස්ත. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපූපපත්තියා මග්ගං භාවේති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති පීතානි පීත වන්නානි පීත නිදස්සනානි පීත නිභාසානි පෙය්‍යාලං ලෝහිතකානි ලෝහිතක වන්නානි ලෝහිතක නිදස්සනානි ලෝහිතක නිභාසානි පෙය්‍යාලං ඕදාතානි ඕදාත වන්නානි ඕදාත නිදස්සනානි ඕදාත නිභාසානි තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා ඉමානිපි අභිභායතනානි 16ක් කත්තුකානි. හරි. හොඳයි. අපි එතනින් හිමොත් මේ පාඩම නතර කරමු.